समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदम् धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एकायनो अयं भिक्खवे मग्गो सत्तानं विसुद्धिया शोक परित्वानं समतिक्खमाय दुःख दोमनस्सानं अत्थंगमाय न्यायस्य अधिगमाय निपानस्य सच्चिकिरियाय यदिदं चत्तारो सतिपट्ठानाति सभावंत तेजस्वी සද්ධාවන්ත පින්වත්නි අද විශාල පිරිසක් සීල සමාදානයේ නිරත වෙලා උදෑසන පටන් මේ දක්වා විවිධ ගුණ ධර්ම සම්පාදනය කරමින් සිටින අවස්ථාව මේ වෙලාවේ තව ඊට අමතරව පිරිසක් සවස් භාගයේ පැවැත්වෙන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණලා තියෙනවා. ඉතින් මේ හැම කෙනෙකුටම ගුණ ධර්ම වඩන්නට ප්‍රයෝජනවත් වෙන කරුණු කිහිපයක් සිහිපත් කරමින් මේ සවස් භාගයේ ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි අද උදෑසන ධර්ම දේශනාවේදී සතිපට්ඨානය සතිපට්ඨානය මූලික කොටගෙනයි දහම් කරුණු පැහැදිලි කරන්නට යෙදුනේ. එෙහිදී භාවනාව කියන්නේ මොකක්ද? සිහිය කියන්නේ මොකක්ද? ඒ සිහිය පුහුණු කරන්නේ කොහොමද කියන කරුණු අපි යලියලිත් කතා බහ කළා. පෙර දින ධර්ම දේශනාවේදී රාත්‍රී ධර්ම දේශනාවේදීත් අපි අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී සිහිය පවත්වා ගන්නේ කොහොමද කියන කාරණේ ගැනයි කතා බහ කළේ. ඒකටම එකතු කරලා අපි කරුණු බොහොමයක් උදෑසන කතා බහ කළා. එහිදී අපි සිහිපත් කළා ඒ සිහිය පවත්වන සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන කෙනෙකුට තවත් අත්‍යවශ්‍ය කරුණු දෙකක් පවතිනවා. ඒ තමයි ප්‍රඥාව සහ වීර්යය. ඒ නිසා මේ සවස් භාගයේ ධර්ම දේශනාවේදී ඒ කාරණා දෙක පිළිබඳවයි පින්තුන්ගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ලෝකේ නිවැරදිව දකින්නට මනසෙහි පහළ වෙන කෙලෙස් ධර්ම දුරු කරන්නට අපට ප්‍රඥාව අත්‍යවශ්‍යයි. සිහියෙන් අරමුණ වෙත අවධානය යොමු කරනවා. ප්‍රඥාවෙන් අරමුණෙහි යථා ස්වභාවය තේරුම් ගන්නවා. වීර්යයෙන් දුරු කළ යුත්තේ දුරු කරමින්
වැඩි යුත්ත වඩමින් මනස පුහුණු මේ විදිහට තමයි යම් කිසි කෙනෙකුගේ ප්‍රඥාව අවදි වෙන්නේ ලෝකයේ පිළිබඳව නිවැරදි දැක්මක් ඇති වෙනවා. ඒ දැක්ම වර්ධනය වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශෝක පරිද්දවාන සමතික්කම. ශෝකය සහ පරිදේවය කියන්නේ හඬා වැළපීම. ශෝක කිරීම හඬා වැළපීම දුරු කරන්නට මේ ක්‍රමය උදව් වෙනවා. අපිට ශෝක කරන්න වෙන්නේ අපි වැරදි දේවල් කරන නිසා හෝ පසුතැවීම ඇති වෙන නිසා. ඒ පසුතැවීම ඇති වෙන්නට වැරදි දේවල් කෙරෙන්නට අපි පෙළඹෙන්නේ අපි සිහියෙන් තොරව ප්‍රඥාවෙන් තොරව කටයුතු කරන නිසා. යම් කිසි කෙනෙකුට සිහිය ප්‍රඥාව යලි යලි පුහුණු කරන්න පුළුවන් නම් වීර්යෙන් මතුවෙන දුර්ගුණ දුරු කරගන්නට පුළුවන් නම් ඒ වගේ තරත්තාට ශෝක වෙන්නට තියෙන අවස්ථා හඬා වැළපෙන්නට තියෙන අවස්ථා අවම කරගන්න පුළුවන්. ඒ වගේම අපේ අඩුපාඩු නිසා විතරක් නෙමෙයි අපට ශෝකය හටගන්නේ. සමීපතම පුද්ගලයෙක් අභාවයට ගියොත් බලාපොරොත්තු වෙච්ච දෙයක් අහෝසි වුණොත් එබඳු ස්වභාවික සිදුවීම් තුළිනුත් අපට ශෝකයේ දුක හටගන්නවා. නමුත් සිහියෙන් ඒ සිද්ධ වුණේ කුමක්ද? හේතු ප්‍රත්‍ය එකතු වීමෙන් දේවල් නිර්මාණය වෙන්නේ කොහොමද? අපි කැමති වුණත් අකමැති වුණත් ඒ හේතු අභාවයට යනකොට ප්‍රතිඵලය වෙනස් වෙන හැටි නුවණින් තේරුම් ගන්නකොට ඒවා පිළිබඳව ශෝක කරන්න හඬා වැළපෙන්න තවදුරටත් වෙහෙසෙන්නේ නැතිව එහි පවතින ධර්මතාවය වටහාගෙන සමබර මනසේ ලෝකය දකින්නට පුළුවන් වෙනවා. ඒ නිසා පෙර දිනේ රාත්‍රී ධර්ම දේශනාවේදීත් අපි පැහැදිලි කළේ අපට එකම කාරණයක් පිළිබඳව ඕනනම් හඬන්නත් පුළුවන්, ඕනනම් සිනාසෙන්නත් පුළුවන්, ඕනනම් නොහඬා සිනාසෙන් නැතුව ඉන්නත් පුළුවන්, ඕනනම් එහි පවතින ධර්මතාවය නුවණින් අවබෝධ කරගන්නත් පුළුවන්. අපි කුමක්ද කරන්න කියන එක තීරණය වෙන්නේ බාහිර ලෝකයේ සිද්ධ වෙන කාරණේ මත නෙවෙයි, අපි ඒ පිළිබඳව දකින, සිතන, ප්‍රතිචාර දක්වන ආකාරය මතයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජීවිතයේ අපට හමු වෙන්නේ යහපතක් වුණත් අයහපතක් වුණත් අෂ්ටලෝක ධර්මයෙන් අපි කැමති කාරණයක් වුණත් අකමැති කාරණයක් වුණත් අෂ්ටලෝක ධර්මයේ කරුණු හතරකට අපි කවුරුත් කැමති වෙනවා, කරුණු හතරකට අපි අකමැති වෙනවා. ලාභ, යස, ප්‍රශංසා, සැප ඒවට අපි කැමතියි. අලාභ, අයස, නිന്ദා, දුක මේවට අපි අකමැතියි. කැමති වුණත් අකමැති වුණත් විටින් විට ජීවිතේ කොයිකක් සිද්ධ වෙනවා. ඒ සිදු වෙනකොට දුකකම් කටළු පැමුණුණත් අකමැති දේ සිද්ධ වුණත් අපේ මනසේ දුබලකම් මතුවුණත් ඒ මතුවෙන කාරණේ ගැන සිහියෙන් දකින්න පුළුවන් නම් නුවණින් තේරුම් ගන්නට පුළුවන් නම් දුබලකම දුරු කරන්නට වෑයම් කරන්න පුළුවන් නම් ඒ හැම අවස්ථාවකම අපිට භාවනාවට යෝග්‍ය කර්මස්ථානයක් වෙනවා. අපි දැන් මෙතෙක් වේලත් කතා බහ කළේ දුර්වලකම මතුවෙනකොට ඒ දුබලකම දකිමින් එතනින්ම අපිට ගුණේ වඩන්නට ආරම්භ කරන්න පුළුවන්. තියෙන්නේ අඳුර නම් ඒ අඳුරෙන්ම තමයි අපිට ආලෝකයේ ජනිත කිරීමේ අවශ්‍යතාවය අපේ මනසට දනවන්නේ. තියෙන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යාවෙන් පැටලෙනකොට පීඩා විඳිනකොටම තමයි ප්‍රඥාව අවදි කිරීමේ අවශ්‍යතාවය අපිට වඩා තහවුරු වෙන්නේ. එතකොට තමයි අපි ප්‍රඥාව අවදි කරන්නට පෙළඹෙන්නේ. මේ විදිහට මතුවෙන කාරණය හොඳක් වුණත් නරකක් වුණත් ඒ මතුවෙන කාරණේ පදනම් කරගෙන අපිට සිහිය ප්‍රඥාව වීර්ය අවදි කරගන්න පුළුවන් නම් ඒ පැමිණෙන කාරණා හොඳ නරක කියලා බෙද බෙදා ඉන්නව වෙනුවට ඒ හැම එකක්ම ප්‍රඥාව අවදි කරන්න ලෝකයේ දකින්නට අපට අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ නිසා මෙසේ ධර්මානුකූලව මනස පුහුණු කරන තැනට ලෝකේ දහම නොවේ කියලා වෙන් කරන්නට පුළුවන් කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. හොඳ නරක හැම දෙයක්ම යහපත් දෙයක් වුණොත් එහි හේතුඵල සම්බන්ධතාවය දකින්න ඒක කොහොමද සිද්ධ වුනේ කියලා තේරුම් ගන්නවා. ඒ යහපත තමන් තුලත් අනුන් තුලත් වඩවන්න කුමක්ද කළ යුත්තේ කියලා දකින්න. අයහපතක් වෙනවා නම් ඒ අයහපත සිද්ධ වුනේ කොහොමද කියලා දකින්න.
තමනුත් අනුනුත් ඒ අයහපතින් වැළකීලා ඉන්න කුමක්ද කළ යුත්තේ? කොහොමද මේ අනුපාඩු මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ? එහෙම දකින්නට පුරුදු වෙනකොට ලෝකේ වරදක් වුණත් අපිට ඒ ධර්ම දකින්නට පුළුවන්. ලෝකේ යහපතක් වුණත් අපිට ඒ ධර්ම දකින්නට පුළුවන්. ඒ නිසා විදර්ශනා භාවනා කරන ධර්මයේ තුලින් ලෝකය දකින්නට වෑයම් කරන සත්පුරුෂයාට ලෝකේ හොඳ නරක කුමක් සිද්ධ වුණත් යහපත යහපත කුමක් සිද්ධ වුණත් ඒ හැම දෙයක්ම ධර්ම වටහන්නට ශර සම්පත්තියක් කරගන්නට පුළුවන්. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු පුද්ගලයාට ශෝකය හඬා වැළපීම දුරු කරන්න පුළුවන්. දුක්ඛ දෝමනස්සාන අත්ංගමයි. දුක්ඛ කියලා කියන්නේ කායික පීඩා. දෝමනස්ස කියලා කියන්නේ මානසික දෝමනස්. මේවා දුරු කරන්න පුළුවන්. කොහොමද කායික පීඩා මානසික පීඩා දුරු කරන්නේ? කායික පීඩාව මේ අනතෙක් පිරිනිවන් පානතෙක් අපට ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි අර පෙර දිනේ අපේ තාත්තා ගැන සිහිපත් කළා. අන්න ඒ වගේ අපට ඕනනම් ඒකම භුක්ති විඳලා හැම්බත් වෙන්න පුළුවන්. අපට ඕනනම් ඒක භුක්ති නොවිඳ සැහැල්ලුවේ නුවණින් දකින්න පුළුවන්. එහෙම දකිනකොට කාය පීඩාව සමනය කරගන්න පුළුවන්. මානසික දුම්නස දුරු කරගන්න පුළුවන්. ඒ නිසා සිහිය ප්‍රඥාව වීර්යය අවදි කරන පුද්ගලයාට දුක්ඛ දෝමනස්ය සමනය කරන්නට යම් කාරණයක් වෙනවා. ඥායස අධිගමයි. ඥාය කියලා කියන්නේ නිවන් මඟ. නිවන් මඟ ප්‍රතිවේද කරන්නේ, පුහුණු කරන්නේ. ඒ හරියට තේරුම් ගන්නට. නිවන් මඟ කියලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියලා අපි වචන වශයෙන්, වාක්‍ය වශයෙන්, අකුරු වශයෙන්, පද වශයෙන් දැනගෙන හිටියට මේවා කොහොමද පුහුණු කරන්නේ? සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? ඒක මනසේ අවදි කරන්නේ කොහොමද? මොන මොන තරාතිරමින්ද අවදි වෙන්නේ? ඒ අවදි වෙන ප්‍රමාණය ලෝකයේ දකින්නේ කොහොමද? දකින ප්‍රමාණයට දුබලකම් දුරු වෙන්නේ කොහොමද? මේවා භාවිතා කරන්න තමයි පිළිතුරේ අපිට ඒ පිළිබඳව ප්‍රත්‍යක්ෂ වැටහීමක් ඇති වෙන්නේ. එතකොට තමයි මේ තථාගතයන් වහන්සේ දෙසූ නිවන් මඟ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා පිළිබඳව අපිට තහවුරු වෙන්නට පටන් ගන්න. ඥායස අධිගමයි කියලා කිව්වේ මේ නිවන් මඟ ප්‍රගුණ කරන්නට, ප්‍රත්‍යක්ෂ කරන්න. නිබ්බානස සච්ච කිරියාය නිවීම සාක්ෂාත් කරන්න. අපි අද දවස මුළුල්ලේම කතා බහ කළා. නිවීම කියන తত্ত্বය අපට අමුතුවෙන් ඇති කළ හැකි දෙයක් නෙමෙයි. එය ලෝකෙහි තියෙන දෙයක්. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා දෙයක් නෙමෙයි. නමුත් ඒ නිවුණු බව වැහිලා තියෙන්නේ කෙලස් දැල් වෙන නිසායි. ඒ දැල් වෙන කෙලස් අහෝසි කරන්නට, ප්‍රහාණය කරන්නට, නිවා දමන්නට අපි ක්‍රියාත්මක වෙනකොට ඒ පෙර තිබුණු නිවුණු බව ලෝකෙහි ස්වභාවික ගුණයක් වෙන ඒ නිවුණු බව අපට හම්බ වෙනවා. අපි හේතු උදාහරණ වශයෙන් දීර්ඝ වශයෙන් කතා කළා. හිස් බව කියන එක ලෝකෙහි තියෙනවා. අපි හදපු ගොඩනැගිලි ආදීන් ඒ හිස් බව ඇහිරිලා තියෙනවා. එතකොට අපිට හිස් බව ඇති කරන්නට කියලා කරන්නට වෙන්නේ 아무තු හිස් බවක් ගොඩනගන්න නෙවෙයි, තිබුණු හිස් බව මතු කරන්නට අර අපි විසින් අටවපු ගොඩනැගිල්ල ඉවත් කිරීම පමණයි. ඒ අපි විසින්මයි ඒ සම්බාධකය ඇති කරන්නේ. අපි විසින්ම ඇති කරපු සම්බාධකය ඉවත් කළාම ස්වභාවික හිස් බව එතන ප්‍රකට වෙනවා. නමුත් අපි හිස් බව 아무තුවෙන් අපිට හදන්න බෑ. අපිට කරන්න පුළුවන් හිස් බව වහන්නට අප විසින්ම ගොඩනගපු බාධකය ඉවත් කිරීම පමණයි. නිවන් දකින්නවා කියලා කියන්නේ මේ නිවන නිවුණු බව වසලා අපේ මනසෙහි අවදි වෙලා තියෙන මේ කිලුට, මේ කම්කටොළු, මේ සම්බාධ ටික තේරුම් අරගෙන ඒක දුරු කරන්නට ක්‍රියාත්මක වෙනවා. අපි තවත් උදාහරණයක් හැටියට ගත්තොත් අපි කියමු කෙනෙකුට තද බල හිසේ කැක්කුමක් හැදෙනවා. එතකොට අපි කතා කළොත් අනේ හාමුදුරනේ හරිම පීඩාවෙන් ඉන්නේ, හරිම වේදනාකාරී, බොහොම රෝගී තත්ත්වේ කියලා කියන්න පුළුවන්. එතකොට ඔන්න ඊට පස්සේ සුදුසු ප්‍රතිකාරයක් කරනවා. කලාට පස්සේ දැන් අර වේදනාව අඩු වෙලා යනවා. ඊට පස්සේ අපි ගිහින් කතා කරනකොට දැන් කොහොමද? දැන් නම් සනීපයි.
මොකද්ද මේ සනීපයි කියන්නේ? මොකද්ද දැනෙන සනීපය? නිකන් ඔළුව අත ගන්නවා වගේ සනීපයක්, හුලම් වදින්නා වගේ සනීපයක්, හීතලයි වගේ එකක්ද, උණුසුම් වගේ එකක්ද? මොකද්ද මේ සනීපයයි කියන්නේ? සනීපයයි කියන්නේ අර මෙතෙක් තිබිච්ච දුක් වේදනාව නැති බව. එහෙමනම් ඒ සනීපයට කියනවා අවේදිත සුඛය කියලා. ඒක සනීපයයි කියලා අමුතුවෙන් විඳින්න දෙයක් එතන නැහැ. හැබැයි අර දුක් විඳින බව එතන නැහැ. දුක් විඳින්න නැති නිසා ඒකට සුවයයි කියනවා මිසක් එහෙම නැතුව හිසේ එකක්ම සුව වුණා කියලා අමුතුවෙන් විඳින්න සුවයක් නැහැ. ලෙඩේ සනීප වුණා කියලා අමුතුවෙන් විඳින්න සනීපයක් නැහැ. අර එතෙක් තිබිච්ච පීඩාව නැති එක විතරයි අපි සනීපේ කියන්නේ. ඒ වගේ නිවන් දකින්නවා කියලා කියන්නේ නිවන් සුවය කියලා කියන්නේ අමුතුවෙන් විඳින සුවයක් නෙවෙයි. මේ විඳින මහත් දුක් වේදනාව පීඩාව මානසික වෙහෙස දුම්නස මේවා දුරු වෙනකොට නිවුණු බවක් සැනසුණු බවක් අපට දැනෙනවා. ඒ දැනෙන දේ විඳින්නට අල්ලා ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අර හිසේ කැක්කුම සුව වුණා කියනා වගේ අසනීපයක් සුව වුණා කියනා වගේ සුවයක්. ඒතර සුවයක් නැහැ කියන්න බෑ. සුවයක් නැත්තම් වේදනාවක් තියෙන්නේ. වේදනාවක් නැත්තම් සුවයක් තියනවා කියලා කියන්නට වෙනවා. හැබැයි තියනවා කියලා කිව්වට පෙන්නන්න අහවල් එකයි කියලා එකක් එතන වෙන් කර දක්වන්න එකක් නැහැ. එහෙම දක්වන්න දෙයක් තිබුණා නම් ඒකත් වෙනස් වෙන්න පුළුවන්. ඒකත් සංස්කාරයි. නිවනේ සංස්කාර කිසිවක් නැති නිසා එය අහේතු අප්‍රත්‍ය ධර්මයක්. එය අසංස්කාර ධර්මයක් කියලා කියනවා. ඒ අසංස්කාර ධර්මය දකින්නට ප්‍රත්‍යක්ෂ කරන්නට ඒ වසා සිටින මේ සංස්කාර ධර්ම, මේ ක්ලේශ ධර්ම, මේ සම්බාධක බැහැර කරන්න ඕන. ඒ නිසා ඒ නිවුණු බව අපට නොපෙනුනත් මේ පවතින කෙලෙස් ධර්ම අපට පෙනෙනවා. පෙනෙන කෙලෙස් ධර්ම හඳුනා ගනිමින් සිහියෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරමින් වීර්යයෙන් ප්‍රහාණය කරන්නට ක්‍රියා කරනකොට ඒ නිරෝධය කියන්නේ මේකයි කියලා අපිට දැනෙන්නට පටන් ගන්නවා. නිවන එහෙම නැත්නම් නිරෝධය, ඒ නිවීම, විමුක්තිය තුන් ආකාරයි. තදංග නිර්වාණය, විස්කම්බන නිර්වාණය, සමුච්ඡේද නිර්වාණය. තදංග නිර්වාණය කියලා කියන්නේ తాවකාලිකව මතුවෙච්ච ක්ලේශය తాවකාලිකව දුරු කරනවා. දැන් අපිට ද්වේෂයක් මතුවුණොත් ද්වේෂය ගැන සිහියෙන් තේරුම් අරගෙන සිහිය යොදලා නුවණින් තේරුම් අරගෙන වීර්යයෙන් අපි ඒක බැහැර කරනවා. එතකොට මනසට සහනයක් දැනෙනවා. අර ද්වේෂය නැතිකම නිසා. ඒ දැනෙන සහනය නිවනයි. නිරෝධයයි. හැබැයි ඒක දීර්ඝ කාලීන නෑ. ආපහු ද්වේෂයක් මතුවෙනකම් විතරයි ඒ සහනය තියෙන්නේ. ඒකට කියනවා తాවකාලික සහනය. ඒ తాවකාලික සහනයට තමයි තදංග නිරෝධයයි. තදංග නිර්වාණය. తాවකාලිකව ද්වේෂය නිරුද්ධ වෙනවා. తాවකාලිකව නිරුද්ධ වුණොත් සහනයක් තියෙනවා. ඒසේකක්ම తాවකාලිකව අඩු වුණොත් සහනයක් තියෙනවා. හැබැයි ආයෙ මතුවෙන්න පුළුවන්. ඒ නිසා ධානයකට සමාධියකට සමවැදිලා යම් කිසි කෙනෙක් දීර්ඝ කාලීනව ඒ ක්ලේශ ධර්ම ප්‍රහාණය යටපත් කරනවා. එතකොට දිගු කලක් ඒ සහනේ පවතිනවා. ඒකට කියනවා විස්කම්බන නිරෝධයයි. විස්කම්බන නිර්වාණයයි. නමුත් ඒ ආපහු කවදා හරි අදාළ ප්‍රත්‍යමතුණු ඒ කෙලස් ධර්ම අවදි වෙන්න පුළුවන්. ඊළඟට සෝවාන් මාර්ග ඥානෙ, සකෘදාගාමි මාර්ග ඥානෙ, අනාගාමි මාර්ග ඥානෙ, අරහත් මාර්ග ඥානෙ අපි ක්ලේශයන් අවදි වෙන්නට තියෙන සියලු මූලයන් සහිතවම ඒ සියල්ල අහෝසි කරනවා. අහෝසි කරාට පස්සේ ඒ ඇති වෙන නිවීම ආය වෙනස් වෙන්නේ නැහැ. මොකද වෙනස් වෙන්න තියෙන හේතු සියල්ල අහෝසි. ඒක ස්ථාවරයි. ඒකට කියනවා සමුච්ඡේද නිර්වාණය. එහෙම නැත්නම් සදාකාලික නිර්වාණය. මේ විදිහට නිවන, විමුක්තිය, නිවීම යම් කිසි කෙනෙකුට තදංග වශයෙන් සහ නිෂ්කම්බන වශයෙන් සහ සමුච්ඡේද වශයෙන් කියන මේ තුන් ආකාරයෙන්ම ඒ නිවීම සාක්ෂාත් කරන්නට පුළුවන් වෙනවා. කුමක් කළොත්ද? මේ සතිපට්ඨානෙ පුහුණු කළොත් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා.
ඒ නිසා ඒ සතිපට්ඨානෙ පුහුණු කිරීමට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිහිය, ප්‍රඥාව, වීර්යය අවශ්‍යයි. එතකොට සිහිය පිළිබඳව අපි පෙර දින රාත්‍රියේ ඒ වගේම අද උදෑසන ධර්ම දේශනාවේදී මේ අවස්ථා දෙකේම දීර්ඝ වශයෙන් කතා කළා. ඒ නිසා දෙවෙනි තුන්වෙනි කරුණු වලටයි මේ ධර්ම දේශනාවේදී අපි අවධානය යොමු කරන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? අපි ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ කොහොමද? ප්‍රඥාව කියලා කියන්නේ සිතේ පහළ වෙන එක්තරා ගුණයක්. එක්තරා චෛතසික ධර්මයක්. ඒ චෛතසික ධර්මයේ ස්වභාවය තමයි ආලෝකයෙන් කිරණ කාර්ය තමයි එයින් කරන්නේ. ආලෝකයෙන් කරන්නේ මොකද්ද? දකින්නට ඉඩ සලස්වන. ප්‍රකට කරනවා. මතු කොට දක්වනවා. නිරාවරණය කරනවා. පෙනෙන්නට සලස්වනවා. ප්‍රඥාවෙන් කරන්නේ ඒ කාර්යය. මේ ආලෝකයෙන් දැන් අපි ඇහින් ලෝකය දකිනකොට දැන් හොඳට අස්පෙනෙන කෙනෙක් වුණත් ඝනාන්ධකාරයක ලෝකයේ දිහා බැලුවොත් ඒ මහා ඝනාන්ධකාරයේදී ලෝකයේ දිහා බලනකොට කොච්චර හොඳට අස්පෙනීම තියෙන කෙනෙකුට වුණත් බාහිර ලෝකෙ පෙනෙනවද? පෙනෙන්නේ නැහැ. අඳුර පෙනෙනවා. අස්පෙන නිසා. අස්පෙන නිසා අඳුර පෙනෙනවා. හැබැයි තියෙන දේවල් පෙනෙන්නේ නැහැ. ඒ කොහොමද නිසා? ආලෝකය නැති නිසා. එහෙනම් අපිට ඇහැ විතරක් නිරෝගී වුණාට හරියන්නේ නැහැ. ඇහින් දකින්න නම් තමනවාද ඕන ආලෝකයක් ඕන. ආලෝකයේ තියුණු වෙන තරමට පැහැදිලිව පෙනෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ සිතෙන් අපිට අරමුණු ගන්න පුළුවන්. හැබැයි අරමුණු වල හැබැයි ස්වභාවය පැහැදිලිව දැක ගන්න නම් මනසේම පහළ වෙන එක්තරා ආලෝකයක් තියෙනවා. ඒ මනසේම පහළ වෙන ආලෝකයට තමයි ප්‍රඥා ආලෝකය කියලා කියන්නේ. ඉතින් ඒක වචනකින් කිව්වට අනන්ත ප්‍රභේදෙහි තියෙනවා. තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥාණයට කියන්න වෙන්නේ ප්‍රඥාව. සරියුත් හාමුදුරුවෝගේ ප්‍රඥාවත් ප්‍රඥාව. රහතන් වහන්සේගේ ප්‍රඥාවත් ප්‍රඥාව. සකෘදාගාමී සෝවාන් ආදී උතුමන්ගේ ප්‍රඥාවත් ප්‍රඥාව. පුතඥයාගේ ප්‍රඥාවත් ප්‍රඥාව. ප්‍රඥාව නොවේ කියලා බැහැර කරන්න බෑ. හැබැයි ප්‍රඥාව කියලා කිව්වට එක් එක් තරාතිරක් ප්‍රමාණයන් තියුණු බව අඩු වැඩි වෙනවා. තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් විනිවිද දකින්නට පුළුවන් සියල්ල. අවශේෂයගේ ප්‍රඥාවෙන් තමන් දක්නා කාරණය පමණක් වටහාගන්න. මේ විදිහට එක් එක් පුද්ගලයාගේ సంతානෙහි මේ ගුණය මේ මානසික ස්වභාවය අවදි කරන වඩවන පුහුණු කරන තරමට තමයි එය තියෙන්නේ. දැන් එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ලෝකේ යථා ස්වභාවය දකින්නට නම් ඇත්ත දකින්නට නම් මේ தත්ත්වය අවදි කරන්න. දැන් අපි උදේවරුේ කතා කළානේ අපට ඇහෙන් දකින්න පුළුවන් වුණාට කනෙන් අහන්න පුළුවන් වුණාට ඒවා මනසින් ගන්නෙ ඇත්තම දේවල් නෙමෙයි. අර දැකපු දේවල් වලට තව ගොඩාක් જાති එකතු කරගෙන වෙනම කතන්දරයක් හදලා තමයි මනසින් බලන්නේ. එතකොට අපි ඒක තමයි ලෝකය කියලා හිතාගන්නේ. ඊට පස්සේ කියනවා මගේ ඇස් දෙකෙන්මනේ දැක්කේ. මගේ කන් දෙකෙන්මනේ අහුනේ. කොහොමද නැහැ කියන්නේ? කොහොමද බොරු කියන්නේ? නමුත් අපිට ඇස් දෙකට කන් දෙකට විශේෂ වෙන දේ මනසින් හඳුනාගන්නේ නිවැරදිව ක්‍රමයට නෙමෙයි. එනිසා අපට තවත් ඉන්ද්‍රියක් පිළිටලා තියෙනවා මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ගන්නා දේ නිවැරදිව දකින්නට. එය අපි හඳුන්වනවා පඤ්ඤා ඉන්ද්‍රියයි. ප්‍රඥාව ආලෝකයෙන් කරන කාර්යයක් කරනවා. ප්‍රඥාව මේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන්ගෙන් කරන කාර්යයක් කරනවා. ඇස කන නාසය ආදී මොකද්ද කරන්නේ? ලෝකේ වටහා ගන්න. ප්‍රඥාවෙන් වඩා නිවැරදිව වටහා ගන්න. ඒ නිසා ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන්ගෙන් අපේ ඇතුළට ගන්න ආරම්මන ප්‍රඥාව නැමැති ආලෝකයෙන් විනිවිද දකිනකොට තමයි එහි හැබෑ ස්වභාවය අපට ප්‍රකට වෙන්නේ. යම් කිසි කෙනෙකුට ප්‍රඥාව වඩන්නට ඕන නම් ඒ තනත්තා නොවැරදීම පුහුණු කරන්නට ඕන කාරණයක් තමයි යෝනිසෝ මනසිකාරය.
යෝනිසෝ මනසිකාරයෙන් ඒ පුද්ගලයාට ප්‍රඥාව අවදි කරන්නට මාර්ග සැලසෙනවා. තව බොහෝ ක්‍රම පුහුණු කරන්න පුළුවන්. ප්‍රධාන කාරණය තමයි යෝනිසෝ මනසිකාරය. අපි උදේ කතා කළා මොකක්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? හේතුඵල වශයෙන් විමසා බැලීම. යෝනි කියලා කියන්නේ උත්පත්ති ස්ථානය. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ යමක් ඉපදුනේ කොහොමද? හටගත්තේ කොහොමද? නිර්මාණය වුනේ කොහොමද? ඒ මූල හේතුව මොකක්ද? ඒ විදිහට කිව්ව පමණින්, දැක්ක පමණින්, අහපු පමණින් අපි පිළිගන්නේ නැහැ. ඒක එහෙම වෙන්න පුළුවන්ද? ඒකට පදනමක් තියද? කොහොමද ඒක එහෙම කියන්නේ? ඒකට හේතුවක් තියද? මේ විදිහට සොයන විමසන යමක් තේරුම් ගන්නට උත්සාහ කරන ගතිය තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. මේ ගුණය දිගු කලක් පුරුදු පුහුණු කරද්දී අපි මතු පිටින් පමණක් දේවල් දැකලා නිකන් ඉන්නේ වඩා ගැඹුරට හරවස්සලා හේතුඵල වශයෙන් වඩා නිවැරදිව කාරණා වටහා ගන්නට සමත් වෙනවා. මේ විදිහේ වීර්ය කරනකොට ඒ පුද්ගලයා ප්‍රඥාව අවදි වෙන ස්වභාවය ඔහුටම හඳුනා ගන්න පුළුවන්. මේකට ආය තව කාගේවත් උපදේශයක් ගන්න, තව කාගේවත් සහතිකයක් ගන්න ඕන වෙන්නේ නැහැ. දැන් මේ තරත්තා ඉන්නේ සෝවාන් ඵලයේ, සකෘදාගාම ඵලයේ, දැන් අහවල් තත්ත්වය දැන් ප්‍රඥාව මෙච්චර වෙලා කියලා ආය තව කාගේවත් සහතිකයක් ඕන වෙන්නේ නැහැ. තම තමන්ටම හඳුනා ගන්න පුළුවන් තම තමන්ගේ ප්‍රඥාව වැඩෙනවද නැද්ද කියලා. ඒ කොහොමද? හඳුනා ගන්නට ක්‍රම තුනක් තියෙනවා. ප්‍රඥාව වැඩෙනවා නම් ඒ ලක්ෂණ තුන අවදි වෙන්නට ඕන. මොනවද ලක්ෂණ තුන? ප්‍රඥාව වැඩෙන පුද්ගලයා සංස්කාර ධර්මයන්ගේ පුද්ගලික ලක්ෂණ, අනන්‍ය වූ ලක්ෂණ පැහැදිලිව දකිනවා. ප්‍රඥාව වැඩෙන පුද්ගලයා සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ පැහැදිලිව දකිනවා. ප්‍රඥාව වැඩෙන පුද්ගලයා සංස්කාර ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවය පැහැදිලිව දකිනවා. මේ කාරණා වඩා ප්‍රකට වෙනකොට තමයි යමක් හරියට දැක්කා කියලා කියන්න පුළුවන්. ඒ කාරණේ निराවුල්ව දැක්කා, නිවැරදිව දැක්කා කියලා කියන්නට පුළුවන් වෙන්නේ යම් ධර්මතාවයක් සම්බන්ධව ඔය ක්‍රම තුනට දකින්නට පුළුවන්. මොනවාද සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ කියන්නේ? මේ හැම ධර්මතාවයක්ම අනෙකින් වෙන් කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ අනුව තමයි මට නම් දීලා තියෙන්නේ. රාග, ද්වේෂ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, සද්ධා, ප්‍රඥා, පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ විවිධ නම් වලින් හඳුන්වන්නේ ධර්ම ධාතු වශයෙන් මේ හඳුන්වන්නේ ඇයි? ඒවට වෙන වෙන ලක්ෂණ තියෙනවා. රාගය වගේ නෙමෙයි ද්වේෂය. දෙකේම හැබැයි දවන ගතිය තියෙනවා. දවන ගතිය තිබුණොත් දෙක දෙවිදිහක්. රාගයනුත් දැවෙනවා, ද්වේෂයනුත් දැවෙනවා. දැවුනට ඒ දැවෙන ගතියෙන් එකක් වගේ පෙනුනට ඒක පැහැදිලිවම දෙකක් කියන එක අපිට වැටහෙනවා. ඒ මනෝභාවයන් ඇති වෙනවා. කොහොමද අපි ඒක වටහාගෙන තියෙන්නේ? දීර්ඝ කාලයක් ඇති වෙනකොට මතුවෙනකොට තමයි අපිට මේවාහි වෙනස්කම් හඳුනා ගන්නට පුළුවන්. අන්න ඒ විදිහට මතුවෙන ධර්මතාවයන් කුසල් වුණත් අකුසල් වුණත් ඒ ධර්මතාවයන්ගේ ගති ලක්ෂණ වෙන් කරගන්නට, පැහැදිලිව හඳුනා ගන්නට අපි වෑයම් කරන්නට ඕනේ. එහෙම වෙන් කරගන්නට බැරි වුණොත් මොකද වෙන්නේ? එකට පටලැවෙනවා. දැන් සමහර වෙලාවට අර වෙන්නු ලක්ෂණ පැහැදිලිව තේරුම් ගන්න බැරි වෙච්ච ගමන් අපට කුසල් අකුසල් එක වගේ පෙනෙන අවස්ථා එන්නට පුළුවන්. දැන් වංචක ධර්ම ගැන අහලා තිබුණ ප්‍රශ්නයක්. ඒ බඳු අවස්ථාවල තමයි අපි පැටලිලා වංචක ධර්ම වලට අහු වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් රාගය සහ සද්ධාව එකක්ද දෙකක්ද? දෙකක්. රාගය කියන්නේ අකුසලය. සද්ධාව කියන්නේ කුසලය.
දැන් අපි ඒක පැහැදිලිව දන්නවා. නමුත් මේ දෙක මනසේ පහළ වෙනකොට සද්ධාවේ වගේ ගති ලක්ෂණ රාගයේ තියෙනවා. රාගයේ වගේ ගති ලක්ෂණ සද්ධාවේ තියෙනවා. දැන් සද්ධාවේ ගති ලක්ෂණ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දස්සන කාමෝ සීලවතා සද්ධම්මං සෝතු මිච්ඡති. සිල්වතුන් දකින්න කැමති වෙනවා. බණ අහන්න කැමති වෙනවා. දැන් මේ කුමක ගුණද? සද්ධාවේ ලක්ෂණ. දැන් අපි හිතමු මෙහෙම හොඳ තරුණ ස්වාමීන් වහන්සේ නමක් බොහොම ප්‍රසන්නයි, බොහොම පැහැපත්, හොඳ ලස්සන කටහඬකින් ලස්සන සිවුරක් පෙරවගෙන ඇවිල්ලා හොඳ ලස්සන බණක් කියන. හැම කරුණු තමයි පැහැදිලි කරන්නේ. මේ උන්වහන්සේ හරි කඩවසක්. හොඳ පෙනුමක් තියෙනවා. දැන් කාන්තාවකට මේ හාමුදුරුවෝ ආයෙ දකින්න ඕනේ කියලා අදහසක් එනවා. මේ හාමුදුරුවෝ ඉන්න තැන හොයාගෙන යන්න ඕනේ. දානෙ දෙන්න ඕනේ. ආයෙත් උන්වහන්සේගෙන් බණ අහන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. දැන් මේ ඇති වෙච්ච එක සද්ධාවද රාගයද? නෑ. එහෙම කියන්නේ නෑ. අපි කොහොමද අපි වරදින්නේ එකවරම අපි විනිශ්චය කරනවා මේ ආවලක. එහෙම කියන්නේ නෑ. ඇත්තටම සද්ධාව නෝලා දැන් උන්වහන්සේ සිල්වත් නම් උන්වහන්සේ ගුණවත් නම් ඇත්තටම හොඳ ධර්ම කරුණාවන් පැහැදිලි කළේ. ඒ ගැන පැහැදීමක් අවංකව ඇති වෙන්න බැරිද? පුළුවන්. හැබැයි අවාසනාවකට වගේ ඒ ඇති වෙන එක රාගය වෙන්නත් පුළුවන්. දැන් කොහොමද මේ දෙක තෝරගන්නේ? දැන් හාමුදුරුවෝ ගැන ඇති වෙච්ච නිසා හිතනවා මේක නම් සද්ධාවමයි කියලා. බණ අහන්නනේ කැමැත්ත ඇති උනේ ඒ නිසා හිතනවා මේක සද්ධාවමයි කියලා. නමුත් සමහර වෙලාවට රාගය වෙන්න පුළුවන් කියලා ඇයි කියන්නේ? අර හාමුදුරුවෝ දකින්න ඕනකම ඇති වෙනවා. ආයෙ මුණ ගැහෙනවා. ආයෙ බණ අහනවා. කාලයක් යනකොට දන්නේම නැහැ දෙදෙනා අතර සම්බන්ධතා ගොඩ නැගෙනවා. අස්සිතින් හාමුදුරුවෝත් ඉවරයි, සාසනෙත් ඉවරයි. ඒතකොට වැඩේ දැනගන්නකොට දෙන්නම ඉවරයි. ඒතකොට දැනගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් කලින්ම දැනගත්තොත් යන්තම් පොට බෙහෙර ගන්න පුළුවන්. ඉතින් කොහොමද මේක දැනගන්නේ? දැනගන්න නම් රාගය කියන්නේ අකුසලයක්, සද්ධාව කියන්නේ කුසලයක් කියලා නාම මාත්‍රිකව දැනගෙන හිටියට හරියන්නේ නැහැ. සද්ධාව කොහොමද රාගයෙන් වෙන්කොට හඳුනාගන්නේ? එහි තියෙන වෙනම ලක්ෂණ මොනවද? රාගයේ තියෙන වෙන වූ ලක්ෂණ මොනවද කියලා පැහැදිලිව අපි තේරුම් ගන්නට දක්ෂ වෙන්නට ඕනේ. එය වෙන් කර ගන්නට පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන් පමණයි. අර පෙර දිනේ ධර්ම දේශනාවද අපි කිව්වේ අසු දනුමින් සිතු දනුමින් ඒවා වෙන් කරන්න බෑ. ඒවා කාලයක් රාගයේ ඇති වෙන මොහොතේ හොඳට ඒ දිහා බලන්න ඕනේ. සද්ධාව ඇති වෙනකොට හොඳට ඒ දිහා බලන්න ඕනේ. යලි ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් විමසා බලන්න ඕනේ. ඒක කාලාන්තරයක් මේවත් එක්ක පැටලි වෙහෙසෙනකොට තමයි මේ රාගයයි මේ සද්ධාවයි මේ ගති ලක්ෂණ වෙනස් කියලා හඳුනගන්න. දෙක වෙනකොට හඳුනා ගන්නට එක සරල කාරණයක් මම කියන්නම්. රාගය නම් ඒ ඇති උනේ එහි තියෙනවා එක්තරා පිපාසිත ගතිය. කම්තෘප්තිමත් නොවන තව මදි වගේ සහනයටපත් වෙන්නේ නැති තරමක් ව්‍යාකූල වෙන සංසුන් වෙන්නේ නැති 아무තු වික්ෂිප්ත වෙන රත් වෙන දැවෙන පිපාසිත ගතියක් ඒක ඇතුලේ තියෙනවා. ඒ හැබැයි සද්ධාව නම් එහෙම ස්වභාවයක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒක නිකන් පිපාසයක් වගේ දකින්න නැතු ඉන්න බෑ වගේ බණ අහන්න නැතු ඉන්න බෑ වගේ එහෙම අමාරුවක් ඇති වෙන්න විදිහක් නැහැ හැබැයි සද්ධාව. දැන් මේවා කාන්තාවකගේ මනසේ විතරක් නෙමෙයි ඕන කෙනෙකුගේ මනසේ ඇති වෙන්න පුළුවන්. පිටුතුනේ මේ රාගයයි කියලා කියන්නේ අමුසැමියන් වශයෙන් එකට ඉන්නවා කියන රාගය විතරක් නෙමෙයි. රාගය කියන්නේ දර්ශන රාගය දැක ඉන්නට කැමති වෙනවා. සමන රාගය අහහා ඉන්නට කැමති වෙනවා. කියන්නේ මොන වුණක් කවන්නේ අහගෙන ඉන්න කැමති. බලවලක් කවන්නේ ඕන දේ අහගෙන ඉන්නයි ඕන.
ඒ නිසා යන්න තව පොඩ්ඩක් ඉන්න. තව ටිකක් කතා කරලා යන්න. එහෙම තියාගන්න උත්සාහ කරන්න. අහහ ඉන්නට කැමති. ඊළඟට සමුල්ලපන රාගේ කතා කර කර ඉන්න කැමති. දුරකථනයෙන් හරි කොහොම හරි කතා කරගෙන ඉන්න කැමති. ඒකෙන් ආස්වාදයක්. ඊළඟට කාය සංසර්ග රාගේ ස්පර්ශ වෙන්නට කැමති. ඒ ඔක්කොම එහාට ගියාට පස්සේ තමයි මෛතුන රාගේ. ඒ කියන්නේ අමුසමියන් වශයෙන් එකතු වෙන්නට කැමති. එතකොට මේ එකක් විතරක් නෙමෙයි රාග කියන්නේ. එතකොට මුලින් ඇති වෙනේවා විනාශකාරීම නොවෙන්න පුළුවන්. හැබැයි ලෝකයට අනතුරක් නොවුනට මනසට අනර්ථයක්. නිවන් මාර්ගට අනර්ථයක්. නිවනට බාධාවක්. ලෝක සදාචාරය අනුව තව කෙනෙක් කතා කරන එක ආසාවෙන් අහගෙන හිටියයි කියලා ඒක ඉතින් අපරාධයක් නෙමෙයි. ඒක අපාගත වෙන අකුසලයක් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒකේ මනසේ අර නිවැරදි ගුණය නෙමෙයි ඇති වෙලා තියෙන්නේ. දැන් අපි මේ නිවන් දැකීම ගැන කතා කරන්නේ. ඒ නිසා අර ලෝකයා හඳුනා ගන්න රළු පරළු ගහබැන ගන්නවා මරා ගන්නවා කාමයේ වර්ධවා හැසිරෙනවා කියන තැනම වෙන්න ඕන නෑ. ඊට මෙපිටත් දුබලකම් මතුවෙන්නට පුළුවන්. දැන් මේ වෙනස්කම් රාගය සහ සද්ධාව කියනකොටම අපිට තේරෙනවා දෙකක් කියලා. ඒ කුසලයක් සහ අකුසලයක් කියලා හොඳටම දන්නවා. දැනගත්තට දැන් මේක මනසේ පහළ වෙනකොට ඇත්තටම වෙන් කරගන්න පුළුවන්ද? බැරි නම් ඉතින් ප්‍රඥාව නැහැ කියලා කියන්නේ. ඒ තමයි ප්‍රඥාව වැඩි වෙන්නේ. පුළුවන් නම් තමයි ඒක හඳුනාගත්තා කියලා කියන්නේ. දැන් මේ රාගය විවිධ මොහොත වලින් අනුකම්පාව වගේ ඇති වෙනවා. කරුණාව වගේ ඇති වෙනවා. පරෝපකාරය වගේ ඇති වෙනවා. වෙනතුන් අනිවාර්යෙන් සියලු දෙනා කියවලා බලන්න. රේරුකාණේ චන්දවල මහානායක හඳුරෝ ලියලා තියෙන වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියන පොත. මේකේ ක්ලේශයන් කුසල් වගේ සත්භාවයන් වගේ මනසේ පහළ වෙන අවස්ථා දීර්ඝ වශයෙන් මානසික විස්තර කරලා තියෙනවා. ගුණධම් වදන නිවන් දකින්නට යන ගිහි පැවිදි සියලු දෙනා අනිවාර්යෙන් කියවලා බලන්න වටිනවා. අපේ මනසට අපි කොච්චර රැවටෙනවද? ඒවා මේ අපි රවට්ටන්න කියලා හිතාගෙන යනවා නෙමෙයි. ඒ පහළ වෙන ධර්මතාවය අපිට තෝරගන්න බෑ. ඒකේ මතුවෙන ගති ලක්ෂණ. එතකොට අපි රැවටෙනවා. එතකොට අපි පැටලෙනවා. දැන් අර පොඩි දරුවෙකුට අපි හිතමු පැන්සලක් අපි පෙන්නනවා. පුතේ මේකට කියන්නේ පැන්සල. ඊපස්සේ ඒ ප්‍රමාණයෙම ඊතරම් සමහත තියෙන මේ මට්ටමට කපපු ලී කෝටුවක් පෙන්නලා අපි අහන පුතේ මේක මොකද්ද? මොකද්ද කියන්නේ? පැන්සලයි. ඇයි? ඒ දරුවා හඳුනාගන්නේ ඒකේ අර සමාන ලක්ෂණ ටිකක් විතරයි. දැන් මේකේ වෙනස් එකකුත් තියෙනවා. මොකද්ද? අලීදන්නේ තියෙන්නේ මැදින් බඩයක් විතරයි. පැන්සලේ මැදින් මිනිරක් කෝරක් තියෙනවා. ඒක අපි දන්නවා. ඇයි? ඒක නම් අපි විචක්ෂණ නිසා. අන්න ඒක තමයි අනන්‍ය ලක්ෂණ. පෞද්ගලික ලක්ෂණ කියන්නේ පැන්සල වගේම ලී කෝරක්. දෙකම මට්ටම එක වගේ. මට්ටමට කපලා තියෙනවා. උස හරි මහත හරි පාට හරි ඔක්කොම හරි. දෙකම ලී. හැබැයි වෙනසක් තියෙනවා. ඒක එකපාරට පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි තියෙනවා. ඉතින් පේන්නේ නැති එක තමන්ගේ වැඩ. පෙරුණත් නැතත් ඒකේ වෙනසක් තියෙනවා. අන්නේ වෙනස හඳුනාගත්තොත් තමයි මේක ලී කෝටුවයි මේක පැන්සලයි කියලා වෙන් කරගන්න පුළුවන්. මේ හැම සංස්කාර ධර්මයකම මේ හැම සිදුවීමකම මේ හැම මනෝභාවයකම එකකට එකක් වෙන්කොට හඳුනා ගත හැකි ලක්ෂණ තියෙනවා. පඨවි ධාතුව වගේ නෙවෙයි ආපෝ ධාතුව. ආපෝ ධාතුව වගේ නෙවෙයි තේජෝ ධාතුව. ඒ වගේ නෙවෙයි සද්ධාව, ඒ වගේ නෙවෙයි ප්‍රඥාව, ඒ වගේ නෙවෙයි කරුණාව, ඒ වගේ නෙවෙයි මෛත්‍රිය. එකකට එකක් වෙනස්. දැන් මේවා හඳුනා ගන්නට අපි කොතෙක් දුරට සමත්ද? අහම වෙන් කරගන්නට, කියවලා වෙන් කරගන්නට අපි සමත්. හැබැයි ඒ සමර්ථ භාවය නිවන් මාර්ගයේදී වැදගත් වෙන්නේ නැහැ. ඒකයි අපි පෙර දිනේ කතා කළේ සුතමේ ඥාන චින්තාමය. මේ නිවන් මාර්ගයේදී වැදගත්ම වෙන්නේ මනසේ පහළ වෙනකොට ඒවායේ වෙනස් ගති ලක්ෂණ තේරුම් ගන්න පුළුවන්ද? බැරි නම් ඉතින් වලට වැටෙනවා. තේරෙන්න බැරි. මම ඕකට අහලත් තිබුණා. මම දැනගෙන හිටියා කිව්වට වැඩක් නැහැ. වැටිලා නම් ඉතින් අතපය කඩා ගන්න. ඒ
නිසා ඒක මතුවෙන මොහොතේ දකින්නට අපේ ප්‍රඥාව අවදි කරා. සිහිය අවදි කරා. එනිසායි අකුසලය මතුවෙන මොහොතේ සිහිය ප්‍රඥාව අවශ්‍යයි කියලා කියන්නේ. එතනදිත් භාවනාව අවශ්‍යයි. එතනදිත් විදර්ශනාව අවශ්‍යයි. නැත්නම් මේ අනතුරෙන් ගැලවෙන්නට බැහැ. එතකොට ඔය විදිහට සංස්කාර ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ. ඒකට දුර්ගුණ ගැන විතරක් නෙමෙයි යහපත් ගුණාංග ගැනත් අපි හොම් වෙන්කොට හඳුනාගන්න. සද්ධාව කියන්නේ මොකද්ද? දැන් අපි කියනවා පින්නතුන් සද්ධාව පිටුවාගෙන සාදු කියන්නේ. දැන් කොහොමද සද්ධාව පිටුවාගන්නේ? සාදු නම් කියනවා. සාදු කියනකොට සද්ධාව. ඒකදී ඉබේ આવුත් තමයි. ඒක මතු කරගන්න දෙන්නේ නැහැ. ආ දැන් හොඳට හිත සතුටු කරගෙන මේ කියන කාරණේ අහගෙන ඉන්න. දැන් කොහොමද සතුටු කරගන්නේ? මේවා ගොඩනගා ගන්න නම් පින්නතුනේ අපි තේරුම් ගන්න ඉන්න ඕනේ. අර මම උදේ කිව්වා වගේ මීටරේ කොහොමද එතනට කරකවන්නේ? ඒකේ සතහන් මොනවද? මේ සද්ධාව කියන එක මනසට ඇති වුණාම කොහොමද දැනෙන්නේ? ඒක මතු කරන හේතුප්‍රත්‍ය මොනවද? කොහොමද එතනට මනස ගෙනියන්නේ? ඒ සතුට කියන එක ඇති වුණාම ගතට සතුට දැනෙන්නේ කොහොමද? ඒ தත්ත්වය කොහොමද අපි ගොඩනගන්නේ? මේක කොහොමද කරන්නේ? ඉතින් භාවනා කරනවා කියන මේ පාවෙවි එලි බල බල නොඑක් දේවල් කර කර ඉන්න එක නෙමෙයි. මේ නොඑක් දේවල් පහළ වෙන්න පුළුවන් මේ යන ගමනේ. ආලෝක වෙන්න පුළුවන්, පටල වෙන්න පුළුවන්, සැහැල්ලු වෙන්න පුළුවන්, පාවෙනවා වගේ දැනෙන්න පුළුවන්. එක් විදිහට අපිට දැනෙන්න පුළුවන්. හැබැයි ඒවා නෙවෙයි අපිට වැදගත් වෙන්නේ ඒ ස්වභාවයන් තේරුම් ගන්න. පහළ වෙන්නේ මොකක් වුණත් තමයි. ඒ පෙනෙන දේ දැනෙන දේ හඳුනාගන්න එක උනේ කොහොමද? මොකක්ද ඒකේ ගති ලක්ෂණ? මේක කුසලයක්ද අකුසලයක්ද? මේකේ ස්වභාවය මොකක්ද? නමක් කියා ගන්න බැරි වුණාට කමක් නැහැ. මේ මතුවෙන හැටි තේරුම් ගන්න. ඒකයි අවශ්‍යයි. එතකොට දැන් මෙත් වඩන්න කියවන් පස්සේ සියලු සත්‍ය සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා නිරෝගී. දැන් මේ වචන ටික සම්පූර්ණයෙන් අයින් කරන්න. ඊට පස්සේ මොනවද මනසේ තියෙන්නේ? නිදිමත විතරක් තියෙන්නේ. එතන ඇති මෙත්තාව. එතන තියෙන වචන ටිකක් විතරයි. එතන මෙත්තාව කියන්නේ මනෝභාවය. රාගය කිව්වහම ද්වේෂය කිව්වම වචනද? ඒවට වචන ඕනේ නැහැ. දැන් ද්වේෂ කරන්න ඔය විදිහම මරනවා, කොටනවා, කපනවා එහෙම මොකුත් ඕනේ නැහැ. නිකන් සංඥා මතුවෙනකොට ඇතුලෙන් ගින්නක් වගේ මතුවෙලා එනවා. අන්න ඒකට තමයි ද්වේෂය කියන්නේ. රාගය මතු කරගන්න වචන මොකුත් ඕනේ නැහැ. තමන් ප්‍රියමනාප පුද්ගලයා ගැන සංඥා මතුවෙනකොටම ගතසිත යට කරගෙන රාගසිත අවදි කරන්න පුළුවන්. ඒතර වචන නැහැ. වචන නැති වුණාට ඒක පතුරවන්න පුළුවන්. අපි කෝප වෙලා ඉන්නකොට අපි හිතමු ස්වාමියා වැඩට ගිහලා යනකොට කොපිත වෙලා එනවා. ගෙදර ආවන් පස්සේ මුකුත් වචන නැහැ. හැබැයි නෝනා මූණ දිහා බලනකොටම තේරෙනවා දදනම් කතා කරන්න කියොත් එච්චර හරියන්නේ නැහැ කියලා. ඒ මොකද වචන මුකුත් නැහැ. වචන මුකුත් නැතුව නිකන් බැලුමටම පේනවා ගිනි පුපුරු විස වෙන ගානට ඉන්නේ. ඒ කොහොමද වචන මොකුත් නොකියුවට හැබැයි මනෝභාවය පහළ වුණාම මේක බහැරට විහිදෙනවා. අමුතුවෙන් විහිදුවන්න උත්සාහ කළත් නැතත් ඒක විහිදෙනවා. රාගසිත ඇති වුණාම යට කරන්න ලේසි නෑ. බැලුවත්, කතා කළත්, හැරුණත්, hina වුණත්, සැඟවුණත්, මුණ වහගත් ඒ හැම එකම අර රාගය තියෙනවා. ඒවම වහන්න පුළුවන් දේවල් නෙවෙයි මනෝභාවයක් කියන්නේ. එනිසා තමයි වචන මොකුත් නැතුව කෙනෙකුගේ මනසේ පහළ වෙන රාගය අනිකාට දැනෙන්නේ. ඇයි එහෙම දැනෙන්නේ? ඒ මනෝභාවයේ හරියට මතුවලා තියෙනවා. ඒ වගේ මෛත්‍රිය, කරුණාව, දයාව, සද්ධාව, ප්‍රඥාව මේ මනෝභාවයන් හරියට මතුවුනොත් වචන මොකුත් නැතුව ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒකයි මනෝභාවය කියන්නේ. එනිසා දැනට අපිට එකපාරට මෙත්තාව කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න බැරි නම් දැනට ඔය කරන හැටියට කරගෙන යන්න. හැබැයි ඒ කරන අතරතුරේ ටික ටික
හිතලා බලන්න උත්සාහ කරන්නේ මෙත්තා මනෝභාවය කියන්නේ මොකක්ද? ඒක හඳුනා ගන්න බුදුහාමුදුරුවෝ අපට උදව්වක් කරනවා. මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමා. අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා ගැන ඇති වෙන හැඟීම මොකද්ද? දැන් දරුවා දකින්න ගානේ මේ දරුවා සුවපත් වෙන්න ඕන, නිදුක් වෙන්න ඕන, නිරෝගී වෙන්න. එහෙම වචන මොකුත් නැහැනේ. මේ දරුවා ඉක්මනින් ලොකු වෙන්න ඕන, හොඳට ඉගෙන ගන්න ඕන, හොඳ ළමෙක්. ඒ මොකුත් වචන නැහැ. හැබැයි දරුවා කියන සංඥාව එනකොටම මොකද්ද ඔය එකක් ඇතුළට දැනෙනවා. ඒ තමන්ගේ දරුවා ගැන. අන්න ඒ වගේ හැඟීමක් සියලු සත්වයන් කෙරෙහිම පතුරවන්නට පුළුවන්. ඉතින් ඒකත් පතුරවන්නේ දැනෙන හැඟීම මොකද්ද කියලා සලා තේරුම් ගන්න. ඒකවත් අපි හරියට තේරුම් ගන්නේ නැත්නම් ඒකවත් පතුරවන්න බෑ. ඒ නිසානේ දරුවෝ කීප දෙනෙක් ඉන්නකොට ඒ දරුවෝ කීප දෙනා අතරවත් එක වගේ දෙනෙක්ව පතුරව ගන්න බැරි. එතන ආරවුලක් ඇති වෙනවා. මේ දරුවට එක විදිහක් අර දරුවට එක. ඇයි ඒ එන හැටියට සිද්ධ වෙනවා මිසක් සෙනෙහස කියන්නේ මොකද්ද මේක සමබරව පවත්වන්නේ කොහොමද කියලා එතනවත් හඳුනාගෙන නැහැ. ඉතින් කොහොමද ලෝකෙට පතුරවන්නේ? ඉතින් ඒ නිසා එක දරුවෙක් ගැන ඇති වෙන සෙනෙහස කියලා කිව්වට සෙනෙහස කිව්වහම ඒකෙත් අඩලුක් තියෙන්න පුළුවන් එක එක්කෙනාගේ මානසික මට්ටම. එක අම්මා කෙනෙකුගේ තියෙන සෙනෙහසේ රාගය වැඩි වෙන්න පුළුවන්. තව අම්මා කෙනෙක්ගේ තියෙන සෙනෙහසේ මමත්වය වැඩි වෙන්න පුළුවන්. තව අම්මා කෙනෙක්ගේ සෙනෙහසේ බලාපොරොත්තු වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒ වැඩිපුර තියෙන දුර්වලකම් අවම කරලා හැබැයි මෙසිත මොකද්ද කියලා හොයාගන්න අපිට කලක් වෙහෙසෙන්නට වෙනවා. ඒව දිගු කලක් ටික අධ්‍යයනය කරන නිසා මම පෙර දිනෙත් ඒකයි කියන්නේ භාවනාව කියලා කියන්නේ අපි වාඩි වෙලා net දෙක පියාගෙන සිහි කරන දේ පමණක් නෙමෙයි. දෛනික ජීවිතේ කරන කියන හිතන දේවල් ඔක්කොම එක්කලා තේරුම් ගන්න උත්සාහ කරන හැම මොහොතකම අලුතෙන් දෙයක් දැනිච්ච හැදිච්ච ගමන් ඒක යලි වරක් දෙකක් කරලා බලන්න ඕන. දැන් අර පෙර දිනේ මම කිව්වේ අපි අර එදා මේ නගරේ බලන්න ගිය වෙලාවේ අර මොකද්ද සීලයි අර ඉන්නදුරක් තියෙන්නේ. ඒකට යනකොට ඇතුළේ වෙන තන කොන්ක්‍රීට් පාලමක් තියෙනවා. හොඳටම පේනවා ඒක හොඳට ශක්තිමත්ව හයි කරලා තියෙනවා. හැබැයි වටේ තියෙන බිත්තිය රවුමට තියෙන ඒක කැරකෙනවා. ඒ කැරකෙන එක මැද්දෙන් තමයි පාලම තියෙන්නේ. දැන් හොඳට ඇතුල් වෙනකොට තේරෙනවා අර ආලෝක වැටිලා තියෙනවා ඒ බිත්තියට ඒ කටු වගේ හදලා තියෙන. ඒක කැරකෙනවා කියලා හොඳට පේනවා. හැබැයි ටිකක් වෙලා පාලමුඩට ගිහින් ඉන්නකොට කැරකෙන්නේ බිත්තියද පාලමද කියලා මාරු වෙනවා. පුංචි කාලේ අපිට ওই වැඩේ වෙනවනේ බස් වල හැම ඉන්නකොට එහා බස් එක අද්දවනකොට ඒකද අද්දවන්නේ මේකද කියලා සංඥාව මාරු වෙනවා. මාරු වෙච්ච ගමන් අපි ඉන්න බස් එක යනවා වගේ තමයි තේරෙන්නේ. දැන් අර පාලමුඩ ටිකක් වෙලා ඉන්නකොට දැන් හොඳටම මම දැක්කා මේ කැරකෙන්නේ බිත්තියයි. ඒක මෙහෙම කැරකෙනවා. මොකටද? පාලමුඩට ගිහිල්ලා ටිකක් වට පිට බලනකොට ඒක පාලනම සංඥාව වෙනස් වෙනවා. බිත්තිය එහෙම හිටලා වගේ පාලම කැරගෙනවා. ඒ සංඥාව ආපු ගමන් හරි පුදුමම දෙයක් උනේ අපේ කය සමබරතාවයෙන් නැතු වෙනවා. ඊට පස්සේ ආපහු මේ කැරකෙන්නේ බිත්තියයි කියලා හිතුවම සමබරතාවය වෙනවා. නෑ කැරකෙන්නේ පාලමයි කියලා හිතලා අඩිය තියපු ගමන් වීසි වෙලා යනවා. ඉතින් ඒක මට හරියම හොඳම අත්දැකීමක් වුණා. මම ආයෙ ටිකක් එහාට ගිහලා ආයෙත් ඇවිල්ලා සංඥාව දෙපැත්තට මාරු කර අඩිය තියලා එහාට මෙහාට ගිහලා බැලුවා ඇත්තට මොකද්ද වෙන්නේ කියලා. එක එක සංඥාවක් මත කොච්චර ලොකු වෙනසක් වෙනවද සිතේ විතරක් නෙවෙයි මුළු කයෙම. ඉතින් මේ අඩිය උස්සලා අඩිය තිබ්බන් පස්සේ ඕනතන කකුල තියාගන්න ඇයි බැරි? එහෙමනේ අපිට හිතෙන්නේ. ඉතින් මේකේ චලනයකුත් නැත්තා. නමුත් සංඥාවෙන් ගත්ත ගමන් මේ පාලමයි කියලා වෙන්නේ කියලා ගත්ත ගමන් කකුල උසලා තියන්න හදුවද එතන තියෙන වීසි වෙලා කියලා වෙන තැනක තියෙනවා. දෙපාරක් විතර මම එහෙම වැටෙන්න ගියා. එතකොට මේ විදිහට මේ මනෝභාවයන් අපිට මේ භාවනා කරන්න කියලා වාඩි වෙච්ච වෙලාවට විතරක් නෙමෙයි ඔය හැම දෙයක්ම ලැබෙන අවස්ථාවල පොඩ්ඩක් මේ පැත්ත මේ පැත්ත පෙරලා හරවලා කරකවලා උත්සාහ කරන්නේ මොකද්ද වෙන්නේ? අපි
කොහොමද අරමුණු ගන්නෙ? කොහොමද සංඥා පහළ වෙන්නේ? ඇයි ඒව එහෙම පටලැවෙන්නේ? එහෙම නැතුව මනස පවත්වන්න බැරිද? එතකොට දැන් මට මෙතෙක් තිබිච්ච ප්‍රශ්නයක් ඒකෙදි ඇත්තටම විසඳුණා. මොකද ටිකක් උඩකට ගිහිල්ලා බිම බැලුවහම පොඩ්ඩක් නිකන් ඇඟට පණ නැති ගතියක් වගේ සමහරවිට මට ඇති වෙනවා. ඉතින් මං කල්පනා කළා මේ උස නිසා වෙන්නේ නැති මෙහෙම වෙන්නේ කියලා. මට ඔය සිද්ධියේදී තමයි තේරෙන්නේ උස නිසා නෙවෙයි මනස නිසා එහෙම වෙන්නේ කියලා. ඒක මං කල්ලාතු හිතලා තිබුණා මේ මනසත් එක්කයි මේක බලපාන්නේ කියලා. නමුත් ඒක දැනුමක් හැටියට තිබුණාට හරියටම තාවුරු වුණා. අතන්දි අර සංඥා වෙනස් කර කර අඩිය තියලා බලන්න. එතකොට ඔය තරම් එක සංඥාවක් පොඩ්ඩක් එහෙම විතර ඔය තරම් ලොකු වෙනසක් ගතේ සිතේ ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේවා සුළුපටු දේවල් නෙමෙයි. රාගය කියන සංඥාව, සද්ධාව කියන සංඥාව. සද්ධාව කියන සංඥාව වෙනම පැත්තකට ඒක පොඩ්ඩක් එහාට මෙහාට වෙලා රාගය කියන සංඥාව තනි කරම ගත සිත වෙනස් වෙනවා. ඒතකොට මේවා හඳුනා ගන්න, මේවා ප්‍රත්‍යක්ෂ කරගන්න අපිට ඔය අත්දැකීම් ගාක් වැදගත් වෙනවා. එතකොට ඔය විදිහට කුසල සිතුවිලි, අකුසල සිතුවිලි ගැන විතරක් නෙවෙයි පිටුතුත් නාම රූප ධර්ම හැම එකක් පිළිබඳවම ප්‍රඥාවෙන් තමයි ඒ ධර්මතාවයේ අනන්‍ය වූ ලක්ෂණ, ඒ කියන්නේ වෙන වූ ගති ලක්ෂණ පැහැදිලිව තේරුම් ගන්න. ඒ තේරෙන ප්‍රමාණයට තමයි සතුට වෙන්න පුළුවන්. මට ඒ කාරණේ වෙන්න හඳුනා ගන්නට අවශ්‍ය තරම් ප්‍රඥාව තිබෙනවා. එතකොට පිළිතුරේ අපි නිකන් අපි ගැනම හීනමානයක් ඇති කරගන්න ඕන නැහැ. අනේ මට මොකුත් තේරෙන්නේ නැහැ. දැන් අපිට සමහර වෙලාවට ටිකක් දක්ෂ විදිහට එහෙම මෙහෙන් හරඹ කරලා වචන දෙකක් තුනක් ලොකු වචන වලින් දාලා බණක් කියන අහපු ගමන් අපිට නිකන් මහා හීනමානයක් එනවා. අයියෝ අපි මොනවද දන්නේ? අපි මොකුත් දන්නේ නැහැ නේද? අපි කොච්චර කල් ඇයිද තව නිවන් දකින්න? අපි කොච්චර නිකන් පල්ලෙහාද? එහෙම හිතන්න ඕනේ නේද? ඒ තරත්තාගේ ස්වභාවය මේ අපේ ස්වභාවය. අපටත් මොනවා හරි දකින්න පුළුවන් ප්‍රමාණයෙන් අපි දකින්න ඕන. ඒ නිසා මේ ගමන යන්නට අපට ආත්ම විශ්වාසයක් තියෙනවා. ආත්ම විශ්වාසය කියන එක නිකන් පුස්සක් හැටියට මවාගත්තු අභිමානයක් නොවිය යුතුයි. සහේතුක මේ කාරණේ මට මේ පමණින් වැටහෙනවා. මේ දෙකේ වෙනස මට තේරෙනවා. ඒ නිසායි ප්‍රඥාව තියෙනවා කියන්නේ. ඒතකොට පෙර මට ඒක හඳුනා ගන්න බැරි වුණා. ඒ නිසායි මට ඒකට ප්‍රඥාව තිබුණේ නැහැ කියන්නේ. ඒ නිසා ප්‍රඥාව නැති අවස්ථාවේ නැහැ කියලා තේරෙන්නේ. ප්‍රඥාව හටගත්තට පස්සේ තමයි පෙර මට එය තිබුණේ දැන් එය තියෙනවා කියන බව දැනෙන්නේ. දැන් අර අපි දවල්ේ කතා කරනකොට කිව්වේ ඉස්සර සමහර වෙලාවට කෙනෙක් කතා කරනකොට කයනවා. දුරකථනයෙන් කතා කරනකොට කෝපය මතුවෙනවා කියන කරුණුත් දැන් ඒවා මතුවෙනකොට තේරුම් අරගෙන පාලනය කරනවා. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සිහිය සහ ප්‍රඥාව ඒ ප්‍රමාණයට වඩලා තියෙනවා. වීර්යයේ ප්‍රමාණයට වඩලා තියෙනවා. එහෙනම් ඒක තමයි මනසේ දියුණුව කියලා කියන්නේ. ඒ නිසා භාවනාව කලක් කරගෙන යද්දී අපටම විනිශ්චය කරගන්න පුළුවන් අපි පෙරට වඩා කොච්චර දියුණු වෙනවද. වසරක් ගත වුණාම ටිකක් ආවර්ජනා කරලා බලනකොට පහුගිය වසරේ අපි දේවල් ගැන හිතුවට කල්පනා කළාට පුහුණු කළාට වඩා තියුණු විදිහට යමක් දකින්න සිතන්න පුහුණු කරන්න මට දැන් පුළුවන් කියලා හැඟෙනවා නම් ලොකු නිරාමිස ප්‍රීතියක් දෙන්න පුළුවන්. ලොකු ආත්ම විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ඒ විශ්වාසයේ සතුට තමයි අපිට පියවරෙන් පියවර ඉස්සරහට යන්න උදව් කරන්නේ. එතකොට අපි කඩා වැටෙන්නේ නැහැ. එතකොට අපි වික්ෂිප්ත වෙන ගති අඩුයි. අපි එතකොට අනේ මට බැහැනේ කියලා පසුබට වෙන්න බැරි නම් බැරි මොකද කියලා හොයා ඒකට පිළියම් බෙදන්න උත්සාහ කරනවා. මොකද අපි දන්නවා මේ ක්‍රමය සාර්ථක වෙනවා. ඒකට ප්‍රතිපදාව ගැන අපිට විශ්වාසයක් ඇති වෙනවා. අර බුදුරජාණන් වහන්සේක අවස්ථාවක සරියුත් හාමුදුරුවන්ට ධර්ම කාරණයක් පැහැදිලි කරලා සරියුත් හාමුදුරුවෝ යනවා සාරිපුත්ත ඔබ ඒක පිළිගන්නවා. සරියුත් හාමුදුරුවෝ දේශනා කරන ස්වාමීනි මම ඒක පිළිගන්නවා. හැබැයි පිළිගන්නේ
තථාගතයන් වහන්සේ දේශනා කරන නිසාම නෙමෙයි. තථාගතයන් වහන්සේ ගැන මට ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි ඒ මත විතරක් නෙමෙයි මම ඒක පිළිගන්නේ. මාත් ඔක අත්දැකලා තියෙනවා. මාත් ඒක ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. ඒක එහෙමයි කියලා. ඒ නිසා මම පැහැදිලිවම කියනවා ඒක එහෙමම තමයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සාදුකාරයි. අන්න එහෙම තමයි හැබැයි ඥානවත්. දැන් බුදුහාමුදුරුවෝ කියලා උන්වහන්සේ කිව්ව දේ පිළිගන්න ඕනේ කියලා Tamanට නොයැටෙන જાති. එහෙමම තමයි ඒක හරියි කියලා. එහෙම නිෂ්ඨාවට යන්නේ. ඒකෙන් කියන්නේ ශ්‍රද්ධාව නැති කරගන්න කියලා නෙමෙයි. අපිට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් තියෙන උන්වහන්සේ වැරදි දෙයක් කියන්නේ නැහැ. උන්වහන්සේ අවබෝධ කරගෙනයි කියන්නේ දේශනා කරන්නේ. හැබැයි උන්වහන්සේ අවබෝධ කරාට උන්වහන්සේගේ ප්‍රඥාවෙන් අපට ඒක අවබෝධ වෙන්නේ නැහැ. උන්වහන්සේ සර්වඥ බව ඇත්තයි. උන්වහන්සේ සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන කියන බවත් ඇත්තයි. හැබැයි මම ඒක අවබෝධ කරගන්න නැත්තේ මගේ ප්‍රඥාවෙන්. ඉතින් ඒ නිසා මේ තථාගතයන් වහන්සේ ගැන විශ්වාසයෙන් සද්ධාවෙන් විතරක් නවතින්නේ නැතුව අපි වෑයම් කරන්නට ඕනේ. ඒ කියන කාරණය මම කොහොමද වටහාගන්නේ? මට කොහොමද වැටහෙන්නේ? ඒ ප්‍රමාණයට එක්කලා තමයි අපි ඉදිරියට යන්නේ. එතකොට ඔය විදිහෙන් සංස්කාර ධර්මයන්ගේ පුද්ගලික ලක්ෂණ. ඊළඟට සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ. පොදු ලක්ෂණ කියලා කියන්නේ හැම සංස්කාර ධර්මයකම අනිවාර්යෙන් ප්‍රකට වෙන ලක්ෂණ තියෙනවා. මොනවද? අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. ඒක පොදු ලක්ෂණ. දැන් ඒක කියනකොට නම් පෙන්නතොන්ට හිතේ ඒක නම් ඉතින් අපිට තේරෙනවා යන්තම්. ඒක නම් ඉතින් අපි දන්නේ ඒකනේ. ඒක අපිට තේරෙනවා. තේරෙනවා. හැබැයි සමහර අවස්ථාවල ඒකම තේරෙන්නේ නැහැ අපිට. අර මම පෙර දිනෙත් ඒකයි කිව්වේ අනුන්ට වෙනකොට තේරෙනවා. Tamanට වෙනකොට තේරෙන්නේ නැහැ. මැටි භාජනයක් වැටිලා බිඳුනොත් ආයෙක අනිත්‍යයි මේක තේරෙනවා. අලුතෙන්ම ගත්ත කාර් එක කවුරු හරි පොඩ්ඩක් හප්පලා හීරුනොත් යන්තම් ඉන්ෂුරන්ස් එකනොත් ගෙවනවා. ඒ නිසා ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි පොඩ්ඩක් නිකන් අර මනුස්සයාට වචනයක් කියන්නත් හිතෙනවා. මනින්නත් හිතෙනවා. ඉතින් ඒ පටවි ධාතුව. ඒකත් අනිත්‍යයි. අර මැටි විතරද පටවි ධාතුව? මැටි පටවි ධාතුව නිසා බිම වැටුණාම කැඩුණා. අනිත්‍ය නිසා. කාලෙකේ තාඩුව පටවි නෙමෙයි. ඒකට අනිත්‍ය ධර්මයේ උරුම නැද්ද? ඉතින් එහෙනම් ඒක එහෙම වෙන්න බැරිද? නම් ඇයි අපිට පිළිගන්න බැරි? එහි තියෙන වටිනාකමට, එහි තියෙන නැවුම් බවට අපි ආරෝපණය කරපු සංකල්ප ටිකෙන් අර ස්වභාවික ධර්මතාවය අපි වහලා. අපි දන්නව අනිත්‍යයි කියන්නේ. මේක ප්‍රකට කරගන්න බෑ, මතු කරගන්න බෑ. එය අර නැවුම් සංකල්ප වලින් වටිනාකමේ සංකල්පයෙන් සාධාරණේ නීතියෙන් ආදී මේ නොයෙක් දේවල් වලින් අපි අර හැබැයි ධර්මතාවයේ වහලා දාන නිසා මැටි කලේ බිඳෙනකොට අනිත්‍යයි කියලා සැනකින් වැටෙන අපට කාර්යකේ තහඩුව හැප්පිලා යටට එබුණාම ඒක අනිත්‍යයි කියන එක වැටහෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද මේ පොදු ලක්ෂණ කියලා අපි හිතලා තිබුණාට අහලා තිබුණාට ඒ පොදු බව දකින්න අපේ මනස සෝදානම් නැහැ. එසා එතනට ටික ටික අපේ මනස පුහුණු කරන්න. ඒකෙන් ඉතින් අදහස් ගන්න ආයෙත් මොයි කමන්නේ නැතලිද්දෙන් කියලා එහෙම නිකන් ඉන්නේ නෙවෙයි. එහෙම ආයෙත් තමට මුණ ගැහෙනවා. දැන් ඕස්ට්‍රේලියාවේ දිහා වුණා. ඒදී ඔක්කොම වෙන හැටියට වෙයි. ඒවට ඉතින් අමුතුවෙන් උත්සාහ කරන්ද ඒ කැඩෙනවා නා ඒ කැඩෙන්න තිබිච්ච එකක් ඒ කැඩුනේ. එහෙම ඉතින් හිතුවොත් මොකද්ද කරන්නේ? ඉතින් මම අවතෝට වීර්ය මොකද? ඒදී වීර්යනුත් වැඩක් නැහැ මේ තියෙන හැටියට වෙන්නේ. ඒ තමයි. එහෙම කරන්න පුළුවන් කමක් නෑ. ඒක අනිත්‍ය බව තේරුම් ගන්න ඕන. හැබැයි ඉතින් අපිට සමහර දේවල් වෙනස් කරගන්න පුළුවන්. සමහර ඒවා වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බැරි තරදී අපිට දරා ගන්න පුරුදු වෙන්න. වෙනස් කරන්න පුළුවන් තරදී කල්ලාතු වෙනස් කරගන්න උත්සාහ කරන්න. උත්සාහ කළා හරි ගියේ නැත්නම් ඒක පිළිගන්න පුහුණු වෙන්න. මේ හැම එකකටම අපේ මනස පුහුණු කරන්න. ඉතින් අපිට දේවල් වල එහෙම පැත්තක එල්ලිලා ඉන්න එක පහසුයි.
දැන් ඊයේත් අපි මහත් එක්ක කතා කළා. එතුමා කියන්නේ ඉතින් රාමතුන්ගේ මේ සංස්කාර කිව්වම මේ ලෝකේ තියෙන අනිත් ඒවා ගැන කල්පනා කරන්නේ නැතුව මේ ඔක්කොම අපේ මනසෙම පහළ වෙන දේවල් නේද කියලා හිතුවම හොඳ නැද්ද? ඉතින් මම ඒක ඉතින් ඔබතුමාට පහසු නම් එහෙම හිතන්න. හැබැයි ඉතින් ඒක නෙමෙයි ඇත්ත. මේ මනසේ පහළ වෙන ඒවා විතරයි සංස්කාර. අපි හිතන ඒවා විතරයි සංස්කාර. මේ බාහිර ලෝකෙත් සංස්කාර තමයි තියෙන්නේ. ඉතින් එතුමා කියන්නේ ඉතින් ඒවා ගැන හිතන්න ගියාම මහා පටලැවිල්ලක් නේ. ඊට වඩා හොඳයි නෙමෙයි අපේ මනසේ පහළ වෙන එක විතර. මම කියති ඔබතුමාට හිතෙනවා නම් ඒක පටලැවිල්ලක් මේක පහසුයි කියලා ඔබතුමා එහෙම බොහොම කන්න. හැබැයි ඒකෙන් අර ඔක්කොම අවලංගු කරන්න එපා. ඒ Tamanට පහසු ක්‍රමයේ සම්පූර්ණ මුළු ත්‍රිපිටකයට ආරෝපණය කරලා හරියන්නේ නැහැ නේ. මුළු ලෝකයට ආරෝපණය කරලා හරියන්නේ නැහැ නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක් කාරණයක් එතුමාට මම එතනදී සිහිපත් කළා. අර කාපටික කියන මානවකයා බුදුහාමුදුරුවෝ සමග සාකච්ඡා කරනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන කාපටික සත්‍යේ පිහිටා කතා කරා. ඔබ මුලින් කියප එක නෙමෙයි අගින් කියන්නේ. අගින් කියන්නේ කියන එක මුලින් කියන එකට හාත්පසින් වෙනස් විරුද්ධ. නිසා සත්‍යයේ පිහිටලා කතා කරන්න. එහෙම නැත්නම් අපිට මේ කතාව දිගට ගෙනියන්න බෑ. එතනදී කාපටික මානවකයා අහනවා සත්‍යයේ පිහිටනවා කියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍යයේ පිහිටන්නේ මෙහෙමයි. ඔබ යමක් කියනකොට මේ මට වැටහෙන හැටි කියලා කියන්නේ ඒක සත්‍යයි. හැබැයි මේක තමයි ලෝකේ පරම සත්‍ය. මේ මට වැටහෙන හැටි තමයි. අනිත් ඔක්කොම වැරදි. මේක තමයි ලෝකේ ඇත්ත. එහෙම කියන්නේ යන්න එපා. ඔබ කොහොමද එහෙම කියන්නේ? තව බොහෝ ඊට වඩා වෙනස් දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි ඔබට කියන්න පුළුවන් මේ මට වැටහෙන හැටි. එහෙම කියන්නේ එතකොට ඇත්ත. ඒ ඔබට වැටහෙන හැටි වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒ ඉතින් ඔබට වැටහෙන හැටිනේ. ඒක ඇත්තනේ. ඒක දෝෂයක් නෑ. ඊළඟට ඔබට කියන්න පුළුවන් මේ මම කැමති හැටි. එහෙම කියන්නේ ඒක හරි. හැබැයි මේ මම කැමති හැටි තමයි හරිම ක්‍රමය. එහෙම කියන්න බෑ. එහෙම කොහොමද කියන්නේ? ඒ නිසා මේ මගේ රුචිකත්වයයි. ඒක සත්‍යවාදී. මේ මම කැමති හැටි. ඒ සත්‍යවාදී. මේ මගේ තර්කයට අනුව මේක හරි මෙහෙම. එහෙම කියන්නේ. ඒක හරි. හැබැයි ලෝකේ පරම සත්‍යයක කියන්න යන්න එපා. මේ මම ඉගෙන ගත්තු හැටි. එතකොට මේ මම පිළිගන්න හැටි. එහෙම කියන්නේ. ඒකේ වැරද්දක් නැහැ. ඒ නිසා අපි පිළිගන්න හැටි, අපි පුහුණු කරන හැටි, මම කැමති හැටි, මට වැටහෙන හැටි මට කියන්න පුළුවන්. හැබැයි අනිත් සියල්ල නිෂේධ කරලා මෙයමයි ලෝකේ පරම සත්‍ය කියලා අපට කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් කෙනෙක් ලෝකේ ඉන්නවා නම් ඒ සර්වඥ කෙනෙක් උන්වහන්සේ විශාරද ඥානයෙන් යුක්ත වෙන්නේ දෙවි මිනිසුන් සහිත ලෝකයා අතර උන්වහන්සේට කියන්න පුළුවන් මේකට මේ ක්‍රමය පමණයි. මේකට මේ ක්‍රම දෙක පමණයි. මේකට මේ ක්‍රම තුන පමණයි. එහෙම දක්වන්න ආයි ඊට එහා තව කාටවත් ඒක දකින්නට බෑ. දකින්න බැරි ඇයි? එහෙම වෙන නැති නිසා. වෙන එහෙම පෙන්වන්නට එකක් නැති නිසායි වෙන කෙනෙකුට එහෙම කියන්නත් බැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්‍යාන විසුද්ධිය. මානෙනි එකම එක ක්‍රමයයි තියෙන්නේ සත්‍යයේ විසුද්ධිය. ආ වෙන කෙනෙක් ලෝකේ පහළ නැහැ දෙකක් තියෙනවා. මට තව ක්‍රමයක් වැටහුණා. එහෙම කියන්නේ දැන් ලංකාවේ සමහර හාමුදුරු කියන්නේ මට වැටහිච්ච ක්‍රමය. ආයේ මේක වටහා ගන්න වෙන කෙනෙක් නෑ මම විතරමයි ඉන්නේ. එනිසා වෙන කෙනෙකුට තර්ක කරන්නත් බෑ ඔය. ඒ මට විතරක් වැටහෙන එක ක්‍රමයක්. එක වරකට එක්කෙනෙකුට විතරයි ඒක වැටහෙන්නේ. ඉතින් එහෙම එකක් තිබුණා නම් බුදුහාමුදුරන්ට ඒක දකින්න බැරි වෙන්නේ නෑ. එතකොට තථාගතයන් වහන්සේ එක ක්‍රමයයි කියලා දේශනා කරන්නේ ඒ කළ හැකි එක ක්‍රමයක් පමණක් තියෙන නිසා. ඉතින් මේ විදිහට පුද්ගලයෙකුට යම්කිසි සංස්කාර ධර්මයන් අතර පවතිනා වූ සාධාරණ ලක්ෂණ පොදු ලක්ෂණ. සාධාරණ ලක්ෂණ කියන්නේ කොයිකටත් පොදු ඒවා. ඒකට මේ පොදු ලක්ෂණ දකින්නට පුළුවන් වෙන්නේ කොහොමද? ප්‍රඥාවෙන්. මේ අනිත්‍ය බව, මේ දුක් බව, මේ අනාත්ම. ඊළඟට සංස්කාර ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවය. අපි අර මුලින් කතා කළා වගේ මේ එක් එක් ධර්මතාවයන් එකින් එක සම්බන්ධ වෙන හැටි. නාම රූප ධර්මයන් සම්බන්ධ වෙන හැටි.
අර සංඥා වෙනස් වෙනකොට කය අසමතුලිත වෙන්නේ. ඒ කොමක් නිසාද මේ නාම රූප ධර්මයන් අන්‍යෝන්‍ය ප්‍රත්‍යය. සිතේ ඇති වෙන දේ කයට බලපානවා, කය ඇති වෙන දේ සිතට බලපානවා. සිතේ ඇති වෙන දේ කයට බලපානවා කියන්නේ දැන් අපි හිතමු වස දුර්ගන්ධයක් එනවා මට නම් ඔරොත්තු දෙන්නේ අප්පිරියයි ඔක්කාරට එනවා දැන් නම් වමනයයි දන්නේ කියලා ටිකක් වෙලා හිතියොත් කෙනෙක්ම අපිට. එතකොට දැන් මේ මොකද්ද? මනෝභාවයන් කයට බලපාන. ඊළඟට රාගය ඇති වෙනකොට කය වෙනස් වෙන්නේ. මාංශ පේශි වෙනස් වෙන්නේ. ඒ කොමක් නිසාද? සිත කයට බලපාන. ද්වේෂය ඇති වෙනකොට කය මාංශ පේශි වෙනස් වෙන්නේ. රළු බවක් ඇති වෙන්නේ. ඒ සිත කයට බලපාන. ඊළඟට කය සිතට බලපාන්නේ. බඩගිනි ආපුවාම කෑම කද්දි හරිම ප්‍රියයි. බඩ පිරුණෙන් පස්සේ ඒකම ප්‍රියයි. ඒකම දැන් අර කයේ තියෙන අවශ්‍යතාවය විසින් මනසේ රුචිකත්වය ඇති කරනවා. ප්‍රියමනාපව දැනෙන්නේ කයට නෙවෙයි සිතට. දැන් සිතට ආහාරය ඒ තරම් ප්‍රියෝනේ කොහොමද? මට දවසක් ක්‍රීම් කැකර් එකක් වළඳලා මට හිතුණා ක්‍රීම් කැකර් මෙච්චරම රසද කියලා. මොකද එදා මම බඩගින්නේ ඉඳලා වතුර පොදක් ගන්න නැත්නම් ඉඳලා මට ක්‍රීම් කැකර් දෙකක් හම්බුණා. මට එදා කල්පනා වුණා ජීවිතේට මට ක්‍රීම් කැකර් එච්චර රස දැනෙලා නැහැ. ඒකට ඒ තරම් රසයක් මතු කරන්නේ මොකෙන්ද? අර කය විසින් සිතුවිලි ජනිත කරනවා. බඩ පිරුණාට පස්සේ ක්‍රීම් කැකර් අහලකට වගේ නන කැමතිද? දැන් මේ ගත සිතට බලපාන. ඊළඟ කය උණුසුම වැඩි වෙනකොට උණ සන්නිපාතේ හැදුනන් පස්සේ එක විකාර දොඩවනවා. ඒතකොට මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? කයයි වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි ඒකෙන් ගන්න සංඥා ඔක්කොම වෙනස් කරලා මනස විපරීත. සම්ප්‍රතිශ්‍රාවය හැදුනන් පස්සේ සරජාති මිසක් පැණි රස ජාති කිරි රස ජාති කොම අප්‍රිය වෙනවා. ඒතකොට ජීවිතේ තමන් පැණි රසට කිරි රසට වැඩිපුරම කැමති වෙන්න පුළුවන්. නමුත් අර ඇති කරන සෙන්ගතියත් එක්කලා ඒ කය බලපෑමෙන් දැනෙන හැඟීම් සිතුවිලි සියල්ලක් වෙනස් වෙනවා. මේ විදිහට නාම රූපයට බලපානවා, රූපය නාමයට බලපානවා. ඒ වගේම තමයි තවත් තියෙනවා කුසලයේ අකුසලයට බලපානවා, අකුසලයේ කුසලයට බලපානවා. දැන් මේවා ගැන කතා කරන්නේ ටිකක් භාවනා කරන පිරිසකට නැත්තම් මේවා පටලව ගන්නට පුළුවන් සාමාන්‍ය ලෝකයාට එච්චර ඒවා ගැන කියන්නේ නැත්තේ ඒකයි. සමහර වෙලාවට අපේ මනසේ උපදින අකුසලයම කුසල් උපදවන්නට හේතුවක්. සමහරට මුලින් උපදින කුසලයම අකුසල් උපදවන්නට හේතුවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුරිමා අකුසල ධම්ම පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චේන පච්චේ. මුලින් නැති වෙන අකුසල් දහම් පසුව කුසල් දහම් උපදවන්නට ආසන්න හේතු වශයෙන් හේතු. මුලින් ඇති වෙන කුසල් දහම් පසුව අකුසල් උපදවන්නට ආසන්න හේතු වශයෙන් හේතු වෙනවා. ඒ කොහොමද? දැන් අකුසලයේ කුසලයට හේතු වෙනවා කියලා කියන්නේ දැන් අපි හිතමු සතෙක් මරුවහම ඒකට පසුතැවීමක් ඇති වෙනවා නම් පසුතැවීම කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසල. ඒක ද්වේෂ මූලික සිත. නමුත් දැන් අර සතා මරපේක නිසා යලි පසුතැවීම ඇති වෙනවා. ඒ පසුතැවීම බරපතලව ඇති වෙනකොට සමහර විට ඒ පුද්ගලයා නැවත පව්කම් කිරීමෙන් වළකින්නට එය හේතුවක්. ඒ පසුතැවීම ඇති වුණ නැත්නම් ආයෙත් ඒකම කරනවා.
ඒකෙන් 아무තු චිත්ත පීඩාවක් ඇති වෙන්නේ නැති නිසා. පසුතැවීම කියන එක හොඳ නැහැ. ඒකෙන් අකුසලය තව වැඩි කරගන්නවා. ඒක අකුසලයක්. හැබැයි අකුසලයක් වුණාට ඒ පසුතැවීම නිසා ඒ පුද්ගලයා එතනින් වළකින්නට මඟක් හදාගන්නවා. දැන් මේව වරදවා තේරුම් ගන්න එපා. හැම කුසලයක්ම කුසලයකට හේතු වෙනවා කියන එක නෙමෙයි. හැම පසුතැවීමකින්ම මිනිසු වරදින් නිදහස් වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඇතැම් අවස්ථාවල අකුසලය කුසලයට හේතු වෙන තැන තියෙනවා. දවසක් තරුණයෝ කීප දෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක කතා කරනකොට ඒක තරුණයෙක් කිව්වා හාමුදුරනේ මේගොල්ලන්ගේ තාත්තා ඉස්සර හැමදාම දඩේ මේ ගිය කෙනෙක්. දැන් නම් දඩේ මේ යන්නේ දැන් පොයට හැමදාම සිල් ගන්න යනවා. දැන් ඉතින් පන්සලත් එක්ක එකතු වෙලා ගොඩාක් හොඳ වැඩ කරනවා. මම අහුවා ඇයි දඩයන් කරන එක නැවැත්තුවේ කියලා. මට ඒක දැනගන්න ඕන වෙච්ච නිසා. පස්සේ තරුණයා කිව්වා හාමුදුරනේ තාත්තා අනිත් අයත් එක්කලා ඉතින් යාළු මිත්‍රොත් එක්කලා එකතු වෙලා දඩයන් කරන්න ගියා. හැමදාම ඒක පුරුද්දක් හැටියට කරගෙන ගියා. දවසක් රාත්‍රී දඩේමේ ගිහිල්ලා සෑහෙන වෙලාවක් පාන්දර වෙනකන් ඉඳලා ඉඳලා එක සතෙක්වත් දඩයන් කරගන්න බැරි වෙලා ආපහු යනකොට අර අනිත් යාළුවෝ ටික ඒ මිනිස්සු කියලා තියෙනවා මේ හිස් සතින් යන්න බෑ මොකෙක් හරි හොයාගෙන යන්න ඕනේ කියලා එනකොට ගහක හරකෙක් බැඳලා ඉඳලා වත්තට අර හරකා එහෙමම ගහේ බැඳලා ඉඳද්දි පන පිටින්ම පස්සගාත කපාගෙන එතකොට දැන් මේ තාත්තා මේ යාළුවගේ තාත්තා එතකොට මේ මිනිස්සයා ඉතින් අර යාළුවොත් එක්ක දඩේමේ ගියා තමයි. නමුත් මේක මේ මිනිස්සයාට දරා ගන්න අපහසු නෑ. පන පිටින් ඉඳ සතෙක්ගේ පස්සගාත කපාගෙන උයලා කනකොට ඒකත් එක්ක ඇතිවෙච්ච කම්පනය නිසා එතනින් පස්සේ සම්පූර්ණම දඩේනේ අනේක නවත්තලා ඒ පසුතැවීම නිසා ඔහු ඒකට සම්බන්ධ වෙලා නැහැ. නමුත් එදා තමයි ඔහුට ඒ සතෙකුට වද හිංසා පැමිණීමේ වේදනාව හැබෑවටම දැනෙච්ච දවස. වෙනදා ඉතින් ඈත තියාගෙන තිබ්බන් පස්සේ මැරිලා වැටුණාන් පස්සේ ගිහිල්ලා අරන් ඉතින් ඒකත් එක්කලා එතුමා සම්පූර්ණ ඒවෙන් වැළකීලා දිගටම සිල් ගන්න යන්න ගුණධම් වඩන පැත්තට ඔහු යොමු වුණා. එතකොට ඔහු එතනට යොමුනේ කොහොමද? අර පසුතැවීමත් එක්ක මේ විදිහට කලාතුරකින් ඇතැම් අවස්ථාවල අකුසලය කුසලයට හේතුවක් වෙන තැන තියෙනවා. අපි අර උදේ කතා කළේ ද්වේෂය කියන්නේ අකුසලයක්. හැබැයි මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් අපි කැමති විදිහට සිද්ධ නොවෙනකොට අපිට ද්වේෂය මතුවෙනවා. අකමැත්ත, අප්‍රසන්න බව, ගැටීම මතුවෙනවා. ඒ ගැටීමත් එක්ක පොරාලලා වෙනස් කරගන්න උත්සාහ කරලා බැරිම තැනක් වෙනකොට ඒක හරියන්නේ නැහැ මේක අල්ලා දාන්න ඕන කියලා මේකෙන් ගැලවෙන්න සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ නිසරු බව දැකලා නෙමෙයි. නයිස්කම්මේ සිටින් නෙමෙයි. අර පොරොත්තු දෙන්න බැරි නිසා. දරා ගන්න බැරි නිසා. ඒ ද්වේෂයක් තමයි. නමුත් ඒකත් එක්ක අපි මේකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් හොයන්න ඕන කියන තැනට යොමු වෙන්නට පුළුවන්. ඒ විදිහට අකුසලයේ කුසලයට හේතු වෙනවා. ඉතින් ඔය ඕන පැත්තකට යොමු වෙන්න පුළුවන් නිසා තමයි අපි පරිස්සමෙන් හිටියොත් සැනකින් මේක අනිත් පැත්තට මාරු කරගන්න ඕන. අකුසලයක් අපි අතින් වුණොත් ඒ ඇති වෙන පසුතැවීමෙන් හැමදාම විදෝ ඉන්න ඕනේ. අපිට මේවා තේරුම් ගන්න තිබ්බහම ඒකම පාදක කරගෙන මම ඊට පස්සේ කවදාවත් ඒ වගේ අපරාධයක් මගේ අතින් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා හොඳට අදිෂ්ඨාන කරගෙන රැකුණොත් ඒකම තමයි තමන්ගේ සත්භාවයට මුල පුරන්නේ. අපිට එහෙම කරන්න පුළුවන්. මිනිස්සු අතින් වැරදි සිදු නොවෙනවා කියන්න බෑ අපට. ඒ සිද්ධ වෙන හැම වැරද්දක්ම සිහියෙන් නුවණින් තේරුම් ගත්තොත් අපට ඕන නම් පුළුවන් ඒක කුසල් මනකට හරවන්න. ඒ වගේම තමයි සිහි කල්පනාවෙන් නොහිටියොත් අපි කරන කුසලයම අකුසලයකට මුල පුරන්න පුළුවන්. ඒ කොහොමද? අපි තමයි එකතු වෙලා මේ පන්සල හැදුවේ. අපි තමයි මූලික උනේ මේකට. මේ විදිහට සිතුවිල්ලක් ඇති වෙනකොට
ඒක කුසල් සිත. තමන් ඒකට දායක වෙලා මූලික වෙලා ධනෙ කැප කරලා ඒක හොඳයි. හැබැයි ඊට පස්සේ ඒ සංඥාව නිසාම මේ මිනිස්සු මේ අද ඊයාවේ අපි මේ මුල ඉඳලා ඉන්නේ අපි මේ පන්සල හදනකොටත් හිටියා අපි තමයි සල්ලි වියදම් කරලා මේක හැදුවේ අපි තමයි මූලික උනේ. මේගොල්ලෝ කවුද අපිට මෙහෙම කියන්නේ කියලා ભેදයක් ඇති කරගන්න, මාන්නය ඇති කරගන්න, ගැටුමක් ඇති කරගන්න, අනුන් හෙලාතලා හිතන්න, Taman හුවා දක්වන්න ඒකම හේතුවක් වෙන්න පුළුවන්. ඒ කොහොමද නිසාද? අර කුසලය අකුසලයට හේතු වෙන නිසා. අසිහින් කටයුතු කළොත් මේ විදිහට පින්නතුනේ මේ ලෝකේ අකුසල් කරගන්න බැරි කාරණයක් නැහැ මොකක්වත්. ඕනම කාරණයක් අකුසලයකට හේතු කරගන්න පුළුවන්. නිවන් දකින්න දඟලන එකත් අකුසලයකට හේතුවක් කරගන්න පුළුවන්. ඒ වගේම කුසලයට හේතු කරගන්න බැරි කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඕනම අයහපතක් කුසලයේ පැත්තට හරව ගන්නට මඟ තනා ගන්නට අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ දෙකෙන් කොයිකද කරන්න කියන එක තීරණය වෙන්නේ සිහිය ප්‍රඥාව වීර්යයත් එක්ක. අපි භුක්ති විඳින්නේ සසරින් ගෙන ආපු කුසල විපාකයක්ද අකුසල විපාකයක්ද කියන එක වැදගත් නැහැ. වැදගත් වෙන්නේ කුසලයේ විපාක වින්දත් ඒකෙන් හොඳක් කරගන්න සමත්ද අකුසලයේ විපාක වින්දත් ඒ විඳින පීඩාවෙන් දුකෙන් යහපතක් කරගන්න සමත්ද. ඒ දුක් විඳින කාල වකවානුව තුල ඉවසන්න, දරා ගන්න, විමසන්න, ප්‍රඥාව අවදි කරගන්න. ඒ සසරේ සිද්ධ වෙලා තියෙන අකුසල කර්ම පිළිබඳ යම් ප්‍රමාණයකින් තේරුම් අරන් ඒවට ප්‍රතිවිරුද්ධ වූ කුසල කර්ම කරන්න. යලිය බඳු අකුසල කර්ම සිදු නොවි වළකින්න. වැටුණු තැනින් ගොඩ එන්න, වැටුනේ කොහොමද කියලා කල්පනා කරන්න. කොහොමද තමන් ව්‍යාපාර වලින් පිරිහුනේ, කොහොමද නිර්ධන වුනේ, නැවත එහෙම නොවෙන්නට මම කොහොමද කටයුතු කරන්නේ? මේ ප්‍රඥාව උපදවා ගන්නට අපට එයම අවස්ථාවක් කරගන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිහිය ප්‍රඥාව වීර්ය කියන මේ කාරණා අපට පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට දුක් දුම්නස් සංතාප දුරු කරලා විමුක්තියට පියවරෙන් පියවර ඉදිරියට යන්න පුළුවන්. එතකොට ප්‍රඥාවයි කියලා කියන්නේ ওই විදිහට සංස්කාර ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ දකින්නට පුළුවන් වෙනවා. සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ දකින්නට පුළුවන් වෙනවා. මේ සංස්කාර ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවය නාම රූප වශයෙන් කුසල අකුසල වශයෙන් එකිනෙකට ප්‍රත්‍ය වෙන හැටි හරියට තේරුම් ගත්තොත් අපිට කොයික වුණත් යහපත පිණිස භාවිතා කරන්න පුළුවන්. ඊළඟට වීර්ය ගැන ඉතා කෙටියෙන් සිහිපත් කරලා අපි ධර්ම දේශනාව නිමා කරමු. වීර්යයි කියන්නේ කොහොමද? කායික මානසික උත්සාහය. උත්සාහයයි කිව්වහම තර භාවනාව ගැන කියනකොට අපිට වාඩි වෙලා ඉන්න ඉරියව්ව මතක් වෙනවා වගේ උත්සාහය කියනකොට අපිට නිකන් යට කරගෙන දඟලගෙන මැඩගෙන අභිභවාගෙන ඉස්සරහට යන ගතියක් තමයි මතක් වෙන්නේ. හැබැයි වීර්ය කියන්නේ එසේ ක්‍රියාත්මක විය යුතු තැන ක්‍රියාත්මක වෙන්නට කයින් මනසෙන් උත්සාහ කරන්න පුළුවන් නම් ඒකත් වීර්යය. නිහඬ වෙන්නට ඕන තැනදී නිහඬ වෙලා ඉන්නට කයින් මනසෙන් උත්සාහ කරන්න පුළුවන් නම් ඒකත් වීර්යය. නිසා හැබැයි වීර්යය කියන්නේ ක්‍රියාත්මක විය යුතු තැන ක්‍රියාත්මක වෙන්නට ක්‍රියාත්මක නොවිය යුතු තැන නොවි සිටින්නට පුළුවන්. එහෙම බැරි නම් ඒ හැබැයි වීර්ය නෙමෙයි කුලප්පුවක් විතරයි. දැන් අපිට ආනාපාන සතිය පුහුණු කරා. එතකොට පුළුවන් තරම් නිහඬ වෙන්න. ඇතුලෙන් කතා කරන එක නවත්තන්න. එක එක වචන හොමාරු කරන එක, චින්තනයේ ගොඩනගන එක නවත්තන්න. නවත්තන්න කිව්වම අපට අමාරුයි ඒක කරගන්න. අපි පුරුදු වෙලාම තියෙන්නේ බලහත්කාරයෙන් හිතන්න. නමුත් හිතන්න නැතුව ඉන්න ඕන තැන් තියෙනවා. ඒ අර්ථය සඳහා. නමුත් එහෙම කරගන්න බැරි වෙන්නේ ඇයි?
ඒකට අවශ්‍ය තරම් වීර්ය නැති නිසා. ඒකට අවශ්‍ය තරම් සිහිය ප්‍රඥාව නැති නිසා. නිසා හැබැයි වීර්ය කියලා කියන්නේ කල යුතු දේ කරන්නට නොකල යුතු දේ නොකර සිටීම. ඊළඟට එක්තරා කාලයක් මට හිතුණා මට ඕන දෙයක් කරන්න වීර්යය තියෙනවා. හිතුවොත් මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා මම හරි අභිමාණයෙන් හිටිය කාලයක්. හැබැයිම වීර්ය මොකද්ද කියලා වැටහිච්ච දවසේ මට ලැජ්ජයි වුණා. මෙච්චර කාලයක් මම මොකද්ද පුරුදු කරන්නේ. ඒ මොකද අපි හුඟා වෙලාවට වීර්ය කරන්නේ අපි කැමති දෙයට වීර්ය කරනවා. අකමැති දෙයට වීර්ය කරන්නේ නැහැ. අපට යමක් අකමැත්තෙන් ප්‍රතික්ෂේප කරන්න ඕන නම් ඒකට වීර්ය කරනවා. එහෙම අකමැත්තක් ඇති නොවුනොත් වීර්ය කරන්නේ නැහැ. එහෙනම් අපේ වැඩි හරියක් වීර්ය ක්‍රියාත්මක වෙන්නේ ලෝභ දෝෂත් එක්ක. ඇලීම් ගැටීම්. එහෙමනම් ඒක කුසල වීර්යයක් නෙමෙයි. ඒක අකුසල වීර්යයක්. ඒක සම්මා වායාමයක් නෙමෙයි. ඒක මිච්ඡා වායාමයක්. මොකද මේ විරිය කියන චෛතසිකය කුසලයේ තෙදෙනවා අකුසලයේ තෙදෙනවා එක වගේ. ප්‍රාණඝාතය කරන්නට අවශ්‍ය කායික මානසික උත්සාහය ප්‍රාණඝාතය කරද්දී නොඅඩුව මතුවෙනවා. ඒ අකුසලයට ලැබෙන වීර්යය. ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න ඕන වෙච්ච වෙලාවට ඒකටත් වීර්යය මතුවෙනවා. ඒ කුසල වීර්යය. අපි සසරේ වැඩි කලක් පුරුදු පුහුණු කරලා තියෙන අකුසල වීර්යය නිසා යමකට දැඩි තෘෂ්ණාවක් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ඇති වුණොත් නොකා නොබී මැරෙනවා පෙන්නේ අපිට වීර්ය කරන්න පුළුවන්. යමක් පිළිබඳව ගැටීමක් අමනාපයක් ප්‍රතික්ෂේප කිරීමක් අභියෝගයක් ආවොත් ඒත් අපිට නිදි මරාගෙන නොකා නොබී වීර්ය කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ලෝකයේ දියුණුවට පැවැත්මට උදව් වෙනවා. විමුක්තියට කෙසේ වෙතත් මිනිස්සු ගා දෙනෙක් දියුණු වෙන්නේ අභිවෘද්ධියටපත් වෙන්නේ ද්වේෂයෙන් වීර්ය කරන නිසා. අර මිනිහා මට මෙහෙම කිව්වා උට හොඳ පාඩමක් මම උගන්වනවා මම කොහොම හරි එතනට ගිහිල්ලා යාට පෙන්නනවා මගේ හැටි කියලා හිතාගත්තන් පස්සේ රෑදවල් නැතුව මහන්සි වෙලා මේ වැඩේ කොහොම හරි කරනවා. එතකොට මිනිස්සු ගා එහෙම දියුණු වෙනවා අභියෝගات එක්ක. ඒ තනි කරන ද්වේෂ මූලික වීර්ය. ඒකද නිවනට කෙසේ වෙතත් ලෞකික දියුණුවට අභිවෘද්ධියට ඒක උදාහරණයක්. ඊළඟට තෘෂ්ණාවත් එහෙමයි. මම කොහොම හරි මේ වගේ වාහනයක් ගන්නවා කියලා හිතාගත්තොත් කොහොම හරි සල්ලි එකතු කරලා ගන්න පුළුවන්. ඒකට දැඩි වීර්යයක් ගතෙන් සිතින් ක්‍රියාත්මක වෙනවා. මම කොහොම හරි මේ தත්ත්වයට ඉගෙන ගන්නවා. මම කොහොම හරි මේ උපාධිය සමත් වෙනවා. මෙහෙම අපිට තෘෂ්ණා මූලික අධිෂ්ඨානයක් ඇති කරගත්තන් පස්සේ මොන තරම් හරි වෙහෙසිලා ඒක කරන්න පුළුවන්. ඒක වරදක් කියනවා නෙමෙයි. නිවන් දකින්නට යන ගමනේදී අවශ්‍ය වෙන වීර්යය එනවා. නිවන් දකින්නට යන ගමනේදී අවශ්‍ය වෙන වීර්යය මොකද්ද? රුචි වුණත් අරුචි වුණත් නොසුදුසු නම් බැහැර කරන්න පුළුවන් වෙන්න ඕනේ. කැමැති වුණත් අකමැති වුණත් අවශ්‍ය නම් කරන්න පුළුවන්. කැමැති වුණත් අකමැති වුණත් කොච්චර කැමැති වුණත් සුදුසු නැත්තම් විසි කරන්න පුළුවන්. කොච්චරම අකමැති දෙයක් වුණත් අත්‍යවශ්‍ය නම් කරන්න පුළුවන්. ඒක තමයි සම්මා වායාම. ඒක තමයි කුසල වීර්යය. ඒතර අවශ්‍ය නම් කියන්නේ මොකක්ද? කාටද අවශ්‍ය වෙන්නේ? නිවනට විතරක් නෙමෙයි. නිවන තමයි ප්‍රමුඛ. ඉන් මෙපිට ඒ යුතුයකම් වගකීම් අවශ්‍යතා සමාජයේ කොච්චර තියෙනවද? අනිකා වෙනුවෙන් කරන්නට ඕනද? බිරිඳ වෙනුවෙන්, සැමියා වෙනුවෙන්, දරුවා වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන්, ලෝකය වෙනුවෙන්, ශාසනය වෙනුවෙන්. මම ඉතින් කැමති අලසකමට නිදාගෙන ඉන්න. නමුත් ඉතින් එහෙම බෑ. ඉතින් මේක කරන්න බෑ. ඉතින් මම ඒකට අකමැති වුණාට මේ සඳහා ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඒ නිසා ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් අපි මේ බණ කියනවා වගේ. ඉතින් අකමැති වුණා කියලා මොකද කරන්නේ? එනිසා හොඳම දේ තමයි අකමැති නොවීම කියන එක. එතකොට නිකන් මම විනාශ වෙන්නේ නැහැ, ලෝකෙ විනාශ වෙන්නේ නැහැ, දෙගොල්ලටම යහපතක් වෙනවා. ඒ යහපත සලකාගෙන එහෙම බන නොකිය පැත්තකටලා විවේකීව නිදහස්ව
ඉන්න පුළුවන් නම් ඒකට තමයි අපි කැමති. කවුරුවත් කැමති නැහැ නිකන් වෙහෙසෙන්නේ. හැබැයි ඉතින් ඒ වුණාට ලෝකයේ යහපත සඳහා, තමන්ගේ යහපත සඳහා, විමුක්තිය සඳහා, ගුණය සඳහා, ශාසනයේ පැවැත්ම සඳහා එහෙම කළ යුතුයි. ඒ නිසා ඉතින් හිත නරක කරගන්න නැතුව හිත සතුටු කරගෙන ඒ යහපත දකිමින් ඒක කරන්න පුළුවන්. එතන තමයි වීර්යය. එතකොට රාගයට මම කැමතියි. ඇයි? ඒකින් ලැබෙන ආස්වාදය නිසා. හැබැයි කැමති වුණාට ඒක නිවන් මාර්ගට බාධා කරන නිසා, ඒක මනස විකෘති කරන නිසා, ඒකට කොච්චර කැමති වුණත් ඒ ධර්මතාවය ඒක නුසුදුසු දෙයක් කියලා හඳුනාගෙන ඒ බැහැර කරන්න පුළුවන් නම් එතන තමයි වීර්යය. ඒ නිසා තමයි මේ නිවන් මාර්ගෙහිදී වීර්ය විශේෂ වචනයකින් හඳුන්වන්නේ කෙලස් තවන වීර්යය කියලා. නිකම් වීර්යයක් නෙවෙයි නිවන් මාර්ගයේදී අවශ්‍ය. කෙලස් තවන වීර්යයක් අවශ්‍ය. අර දෛනික ජීවිතේ නම් හම්බ කරන වීර්යය හොඳයි. ඒ පැවැත්මට නිවන් මාර්ගයේදී අවශ්‍ය වෙන්නේ කෙලස් තවන වීර්යය. ඒ මතුවෙන දුර්ගුණේ මනින්නට. යහගුණේ අවදි කරා. ඒ රුචි අරුචිකම් වලට වහල් වෙවි ඉන්නේ නැතිව රුචි අරුචිකම් කියන්නේ අපේ පෞද්ගලික දේවල්. ඒ රුචි අරුචිකම් එක්කලම අපි හිටියොත් ඉතින් හැමදාම සසරේ ඉන්න තමයි වෙන්නේ. ඒ නිසා කැමති වුණත් අකමැති වුණත් යහපත් ඵලයක් සඳහා යමක් කළ යුතු නම් ඒක කරන්න කොච්චර කැප වෙන්න පුළුවන්. යමක් සුදුසු නැත්තම් ඒක බැහැර කරන්න කැප වෙන්නට පුළුවන්. අමාරුයි තමයි, වේදනාකාරී තමයි, වෙහෙස කරයි තමයි. නමුත් එහෙම කරන්න ඕන. දැන් අපි සිල් රකින්නා වගේ, සිල් රකින්න අපි කැමැත්තෙන් මුලදී අකමැත්තෙන් අමාරුයි. හැබැයි කාලයක් පුහුණු කරගෙන යනකොට අපිට දැනෙනවා එහෙම නොකර ඉන්නකොට ඇත්තට මේක පහසුවක්. ඒකෙන් හොඳයි. ඇයි මං එහෙම වැරදි කරන්නට හිතන්නේ? එතකොට සිතුවිලි ඇති වෙන හැටි තේරුම් අරගෙන මනස සමබර කරගත්තන් පස්සේ අපිට සිල් රකින්න එක ප්‍රියමනාප වෙනවා. ඊට පස්සේ සිල්පද බින්දින එක තමයි අමාරු වෙන්නේ. මුලදී සිල් රකින්න එක අමාරුයි. සිල් බින්දින එක පහසුයි. කාලයක් ප්‍රගුණ වෙනකොට සිල් රකින්න එක පහසු වෙනවා. සිල්පද බින්දින එකයි අපිට වෙහෙස කරන්නේ. ඒ හරියට හඳුනාගෙන පුරුදු කරනවා. ඒ නිසා වීර්යය උනත් අපිට මුලදී හරි වෙහෙස කර දෙයක් වගේ දැනෙනවා. මේ කාලයක් පුහුණු කරනකොට අපිට දැනෙන්න ගන්නවා ඒකෙන්ම නේද අපිට යහපත සිද්ධ වෙන්නේ. ඒ දැනෙනකොට ඒ විශ්වාසය තහවුරු වෙනකොට අවබෝධය වැඩෙනකොට අපි අතහරින්නේ අඬා අපි ඒක කොහොම හරි කරන්න වෙහෙසෙනවා ඒ යහපත පිණිස. ඒ අභිවෘද්ධිය පිණිස. ඒ නිසා සම්මා වායාම කියලා කියන්නේ මිච්ඡා වායාමයකුත් තියෙන නිසා. වීර්ය වැරදි විදිහටත් භාවිතා කරන්න පුළුවන් අයහපත සඳහා, අකුසලයේ සඳහා. එතකොට අකුසලයේ සඳහා බරපතල විදිහේ අපරාධ කරන්න නොවුනට ලෞකික ජීවිතය අපිට ගොඩක් වෙලාවට වීර්යය ඇති වෙන්නේ නිවන් දකින්නට අවශ්‍ය ප්‍රමාණයෙන් නෙවෙයි. ජීවිතයේ අභිවෘද්ධියට පැවැත්මට අවශ්‍ය වීර්යය. ඒ වීර්යයත් අපිට තියෙන්න ඕනේ. ඒකත් පවත්වන්න ඕනේ. ඒක පවත්වන ගමන් අපි කොහොමද කෙලස් නැසන වීර්යයත් ඇති කරගන්නේ? ඒ කියන්නේ අපිට වැඩ දෙකක් එකවර කරන්න වෙනවා. නැවැත්මටත් කටයුතු කරන්න වෙනවා, පැවැත්මටත් කටයුතු කරන්න. පවත්ව ගන්න නැතුව බෑනේ. ඔක්කොම එතකොට අර්බුදයක් නේ. ඒ නිසා පවත්වන්න වෙනවා. හැබැයි නවත්තන්නත් වෙනවා. මොනවද නවත්තන්න නැත්te මොනවද පවත්වන්න? නවත්තන්න නැත්තේ හැඟීම් වලට වහල් වෙන ගතියයි, ක්ලේශයයි නවත්තන්න නැත්තේ, පවත්වන්න නැත්තේ යුතුයකම් වගකීම් අවශ්‍යතාව. ඒව පවත්වන්න. යුතුයකම් වගකීම් අවශ්‍යතාව ටික පවත්වන්න ඕන. ඒ අතරතුරේ අර දුර්වල හැඟීම් ටික දැඩිව තෘෂ්ණාවෙන් උපාදාන කරන ගතිය ඒවා වළක්වන්න. ඒවා පාලනය. එතකොට තමයි අපි මධ්‍යම ප්‍රතිපදාව සමබරව ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් අද ලංකාවේ නම් වෙන්නේ ඔක අනිත් පැත්ත. නවත්තන්න ඕන එක පවත්වන්න ඕන එක ඉක්මනින්ම නවත්තන්න. අර යුතුයකම් වගකීම් අවශ්‍යතා ඒව මුලින්ම කප්පාදු කරනවා. සෝවාන් වෙන්න නිවන් දකින්න. ඒ නිසා දැන් අපි බිරිඳ ගැන හොයන්නේ
දැන් සැමියා ගැන මම අතහැරලා තියෙන්නේ. අම්මා තාත්තා ගැන දැන් බලන්න. දරුවෝ ඉතින් ඒගොල්ලන්ට ඕන හැටියට දැන් ඔක්කොම මම අතහැරලා දාලා ඉන්නේ. මේ සෝවාන් වෙන්න. මේ නිවන් දකින්න. දැන් මම සල්ලි ගැන මුල මුදල් ගැන ව්‍යාපාර ගැන ඉච්චර හොයන්නේ. මේ විදිහට කල යුතු જાති ටික ඔක්කොම කප්පාදු කරනවා. පන්සල් යන්න එපා, පින්කම් කරන්න එපා. ඒතකොට සසර දිග්ගැසන පින්කම් කරන එක නවත්තන්න. බෝධි පූජා තියෙන එක නවත්තන්න. කටින පින්කම් ඒව ලොකු පින්කම් ඒව සසර ගොඩක් යනවා. ඒව ඔක්කොම නවත්තන්න. අන්නේ මනුශාසනා කරන පිරිසක් අද ලංකාවේ ඇති වෙනවා. අර යුතුයකම් වගකීම් ශාසනයේ පැවැත්මට ලෝකේ යහපතට අභිවෘද්ධියට හේතු වෙන ඔක්කොම කප්පාදු කරනවා. හැබැයි අර නවත්තන්න ඕන දුර්ගුණ ටික තෘෂ්ණාව, මාන්නය, හෙලාතලා දැකීම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඒව ඔක්කොම දෝරේ ගලාගෙන පවත්වනවා. ඒව ලෝකෙට පේන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ නැවැත්විය යුත්තක් තියෙනවා, පැවැත්විය යුත්තක් තියෙනවා. නවත්තන්න ඕන දේ නවත්තන්න ඕන, පවත්තන්න ඕන දේ පවත්තන්න ඕන. ඒ නවත්තන්නේ කුමක් සඳහාද? විමුක්තිය සඳහායි. පවත්තන්නේ කුමක් සඳහාද? විමුක්තිය තෙක් ලෝකයේ තුල ජීවත් වෙන යුතුයකම් වගේ කීපස්. ඒ පවත්වන්න ඕන ටික තමයි බුදුහාමුදුරුවෝ සිංහලෝවාද සූත්‍රයේ දේශනා කරන්නේ. බිරිඳ වෙනුවෙන්, සැමියා වෙනුවෙන්, දරුවා වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන්, සේවකයා වෙනුවෙන්, ශ්‍රමණ බ්‍රාහ්මණය වෙනුවෙන්, මිත්‍රයා වෙනුවෙන්, ගුරුවරු වෙනුවෙන් හැමෝම වෙනුවෙන් අපිට කරන්න જાති තියෙනවා. ඒවට ඉතින් අපි අලස වෙන්න පුළුවන්, අකමැති වුණාට කරන්න ඕන. අකමැති වෙලා හරියන්නේ නැහැ. ඒ නිසා රුචි අරුචිකම් මත ඉඳලා හරියන්නේ නැහැ. කැමති නැති වුණත් ඒ යුතුයකම් මේ අවශ්‍යතා කරන්න ඕනේ. කොච්චර කැමති වුණත් අර හැඟීම් වලට වහල් වෙන ගතිය, දේවල් දැඩිව උපාදාන කරගන්න ගතිය, ඒවා ටික ටික නවත්ත ගන්න උත්සාහ කරනවා කොච්චර කැමති වුණත්. ඒක තමයි සම්මා වායාමය කියන්නේ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආතාපි සම්පජානෝ සතිමා. මේ සතිපට්ඨානය පුහුණු කරද්දී ඒ පුද්ගලයාට සිහිය තියෙන්න ඕන අදාළ කාරණේට සිත යොමු වෙන්න. ප්‍රඥාව තියෙන්නට ඕන ඒ ධර්මතාවයන් විනිවිද දකින්න. විනිවිද දකින්නවා කියන්නේ පුද්ගලික ලක්ෂණ, පොදු ලක්ෂණ සහ හේතුඵල සම්බන්ධතාවයන් ප්‍රකට කොට දකින්න. වීරිය තියෙන්න ඕන නොකල යුත්ත නොකරන්නට කල යුත්ත ක්‍රියාත්මක කරන්න. මේ කරුණු තුන යමෙකුට යලි යලි ප්‍රගුණ කරන්නට පුළුවන් නම් එසේ ප්‍රගුණ කරමින් දුර්ගුණ දුරු කරමින් යහගුණ වඩන්නට පුළුවන් නම් පැමිණෙන ඕනම අවස්ථාවක් ඒ තැනට භාවනාව සඳහා සුදුසු කර්මස්ථානයක් කරගන්න පුළුවන්. ඒ සඳහා අහවල් එක සුදුසු නෑ, අහවල් එක විතරයි සුදුසු, අතන විතරයි සුදුසු, මෙතන භාවනා කරන්න බෑ. එම ස්ථානයක්, තැනක්, වෙලාවක්, සම්මුතියක් කිසිවක්ම වෙන් කරගන්න නැතුව අපිට පැමිණෙන ඕන කාරණයක් එක්කලා මනස ප්‍රගුණ කරන්න පුළුවන්. මේවා පිළිබඳව අවබෝධ වෙනවා. සබුදුරජාණන් වහන්සේ දේශනා කරන එසේ පුහුණු කරන තැනත්තා ශෝක පරිදේවයන් දුරු කරනවා, දුක්ඛ දෝමනස්යන් දුරු කරනවා, නිවන් මඟ හඳුනා ගන්නවා. ඒ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්නට එබඳු අය සමත් වෙනවා. මේ එකම සතිපට්ඨාන මාර්ගය යමෙක් පුහුණු කරනවා. ඒ නිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන දෛනික ජීවිතයේ යලි යලිත් සිහිය, වීර්ය, ප්‍රඥාව ජීවිත කාලය මුළුල්ලේම නැවත නැවත ප්‍රත්‍යක්ෂා කරමින් පුරුදු පුහුණු කරමින් පැමිණෙන අරමුණු පාදක කොටගෙන ලෝකයේ අතහ ස්වභාවය දකිමින් දුර්ගුණ දුරු කරමින් යහගුණ වඩමින් මනස පුහුණු කරන්නට දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාට මේ පරලෝකීය ඥාතීන්ට අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा